තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණපෙර සත්පුරුෂ පින්වත්නි පළමුව තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සත්පුරුෂ හැමදෙනාම নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරයේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මීතිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදේත කරුණාවන්ත ගුණපෙර සත්පුරුෂ පින්වතුනි වසරක් ගෙවි රාජ්‍ය වර්ෂයෙන් නව වසරක් උදාවන්නට හෝරා කීපයක් තිබියදී පින්වන්ත ඔය සත්පුරුෂයිනට දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනාවන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා සක්වල වසන්නා වූ සිරු දෙවියෝ සම්බන්ධ වෙත්වායි කියලා දේවතා ආරාධනාවන් කරනවා. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චෝදිතා දේව දූතෝහි යේ පමජ්ජන්ති මානවා තේ දීගරත්තං සූචන්ති හීන කායුපගානරා යේචකෝ දේව දූතේහි සන්තු සප්පුරිසා ඉද චෝදිතානප්ප මච්ඡන්ති අරිය ධම්මේ කුදාචනං උපාදානි බයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡන්ති ජාති මරණ සංකයේ තේකේ මප්පත්තා සුඛිනෝ දිට්ඨ ධම්මා බිනිබ්බුතා සබ්බ වීර බයාතීතා සබ්බ දුක්ඛං උපච්චගුන්ති කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි රාජ්‍ය වර්ෂයෙන් වසරක් ගෙවිලා නව වසරක් උදාවන්නට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයෝ සසරේ බය ඊටම හොඳින් දැනෙන දේවදූත සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. සත්පුරුෂ පින්වතුනි අද ධර්මදේශනා දායකත්වයේ දරමින් මේ සියලු සංවිධාන කටයුතු සිදු කළේ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ සංවිධානේ පින්බර කල්යාණ මිත්‍ර පුණ්‍යවන්ත ඒ දූතරු සත්පුරුෂ පින්බර පුණ්‍යවන්තයෝ සියලු දෙනාම 2016 වසරේ ජනවාරි මාසේ 4 වන දින ආරම්භ කරන ලද සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ සංවිධානයේ සමග පුරා වසර 5ක් පුරාවට සත්පුරුෂ කල්යාණ මිත්‍ර භාවයෙන් යුක්තව රැඳී සිටමින් සම්බුද්ධ ශාසනයේ ඇසුරින් බොහෝ කුසල් රැස් කර ගනිමින් වීරවන්තව කටයුතු කරන පින්වත් සහෝදර සහෝදරියන් සියලුම දෙනාටම ඊ타ම ඉක්මනින් සැපසහගත ප්‍රතිපදාවෙන් යුක්තව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය පිණසම මේ ධර්ම දානමේ උතුම් පුණ්‍ය කර්මයේ හේතු සම්පත්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක් කිරීමත් මේ සඳහා නන්නයුරින් උදව් කළ සම්බන්ධ වූ මේ උතුම් ධර්මදේශනාව සාර්ථක කරගන්නට සහාය ලබා දුන්නු Facebook ඔස්සේ දහම් පණිවිඩය බෙදා හැරපු සීලම පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය කර්මයේ ඒකාන්තයෙන්ම හේතු සම්පත්ම වේවායි කියන උතුම් අරමුණ පෙරදරි කරගෙන සැමට ආශිර්වාද කරමින් ලෝවැසි සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමින් පවතින වසංගත තත්වය ඉක්මනින් දුරු වී සියලු දෙනාගේ ජීවිතවලට සිත සාන්තිය පතමින් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගනිමින්
පින්වත්නි මේ ධර්ම දානමේ උතුම් පින්කම් සිද්ධ කරන්නේ. අද පින්වන්ත ඔය ඇත්තන්ට අපි දේශනා කළේ දේවදූත සූත්‍රයේන ගාථා රත්නයන් කීපයක්. චෝදිතා දේව දූතේහි යේ පමච්ඡන්ති මානවා තේ දීඝරත්තං සූචන්ති හීනකායූපගානරා. යම්කිසි මිනිසෙක්ට දේවදූතයන්ගෙන් චෝදනා කරනකොට ඔහු තවදුරටත් ප්‍රමාද වෙනවාද? හීන වූ නරකයට පැමිණෙන ඒ මිනිසෙයින්ට මහ විශාල දීර්ඝ කාලයක් ශෝක කරන්නට සිද්ධ වෙනවා. යේචකෝ දේව දූතේහි සන්තෝසප්පුරිසා ඉද චෝදිතා නප්පමච්ඡන්ති අරිය ධම්මේ කුදාචනං. මේ ලෝකයේදී දේවදූතයන් විසින් චෝදනා කරන යම් කිසි සත්පුරුෂයෙක් ආර්ය ධර්මෙහි ප්‍රමාද වෙන්නේ නැත්නම් උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංකයේ. ඉපදීමට හා දි รา යෑමට මරණයට කවුණු වුණු තණ්හා දිට්ඨි දැටිගොට ගැනීමේ බය දකින ජාති මරණ ආදී නිර්වාණයට තියෙන බාධා විදිහට තියෙන ඒ කරුණ කිසිවක් පින්වත්නි උපාදාන විදිහට ගන්නේ නැතුව එයින් මිදෙනවාද? තේකේම පත්තා සුඛිනෝ ditta ධම්මාපි නිබ්බුතා සබ්බ වීර බය අතීතා සබ්බ දුක්ඛං උපච්චගුන්ති. ප්‍රමාද වෙන්නේ නැතුව වාසය කරන සුවපත් වුණු මේ ආත්මීයම නිවුණු සියලුම වෛර බය ඉක්මවපු ඒ සත්පුරුෂයෝ සියලුම දුක් ඉක්ම වූ අය වෙනවා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. සත්පුරුෂ පින්වතුනි දේවදූත සූත්‍ර දෙකක් තිබෙනවා. එකක් තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ශුන්්‍යත වර්ගයේ තියෙන්නේ. අනිත් එක පින්වත්නි තියෙන්නේ අංගුත්තර නිකායේ තිකනිපාත වාදනාවේ පළමු පන්නාසකයේ දේවදූත වර්ගයේ තියෙන්නේ. ඔය පින්වතුන්ට අපි මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ ශුන්්‍යත වර්ගයේ එන දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කෙරෙන්නේ. පින්වත්නි එක්තරා දවසක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවනාරාමයේ වැඩ වාසය කළා. මේ වෙලාවේ පින්වන්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ අපේ සිව්වණක් පිරිස ජේතවනාරාමේ රැස් වෙලා හිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේදී අර පින්වත් සිව්වණක් පිරිස පිරිවරාගෙන ධම්සභා මණ්ඩපයේ වැඩ හිඳමින් භික්ෂූන් වහන්සේලා දෙසට හැරිලා පින්වත් මහණෙනි කියලා අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම ආමන්ත්‍රණය කළා. ඒ පින්වත් ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. පින්වත්නි ඒ මොහොතේදී භාග්‍යවත් ලෝකුරු සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රය දේශනා කළා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සමහර වෙලාවට පටන් ගන්නේ නරකයෙන්. නරකයෙන් පටන් අරගෙන දිව්‍ය ලෝකයෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. සමහර වෙලාවට දිව්‍ය ලෝකයෙන් පටන් අරගෙන නරකයෙන් අවසන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි
ඒ සුගතියේ නරකයේ තිරිසන් പ്രേත ඒ මනුස්ස ලෝක ආදී ඒ යම්කිසි කාරණා සම්බන්ධවද භාග්‍යවතුන් වහන්සේ අනෙක් කරුණු එක් දේශනාවකින් අවසන් කරනවා. ඒට සම්බන්ධ අනෙක් කාරණා කෙටියෙන් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නරකයේ දුක නම්. විස්තර කරන්නට කැමති වෙන්නේ පින්වත්නි නරකයේ දුක නම්. දිව්‍ය ලෝක සහ මනුස්ස ලෝකවල සැපතත් තිරිසන් යෝනිය പ്രേත ලෝකවල දුකත් ඊතා කෙටියෙන් එක් දේශනාවකින් කරනවා. භාග්‍යවතුන් වහන්සේ අද අපි ඔබට දේශනා කරන මේ දේවදූත ධර්ම දේශනාවේදී දුක්ඛ සත්‍ය දේශනා කරමින් දිව්‍ය ලෝකයෙන් පටන් අරගෙන නරකයෙන් තමයි අවසන් කරන්නේ. ඉතින්දි දිව්‍ය ලෝකාදී සුගති ගැන කෙටියෙන් දේශනා කරන්නේ. පින්වත්නි දිව්‍ය ලෝකවලත් මනුස්ස ලෝකේ සැපත එක් දේශනාවකින් දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ තිරිසන් යෝනිය പ്രേත විසයේ දුකත් එක් දේශනාවකින් දේශනා කළා. ඉන්පස්සේ මහා කරුණාවෙන් ඔබට සසර දුකින් එතර වෙන්නට සියලු සත්වයින්ට සසර දුකින් එතර වෙන්නට පින්වත්නි මේ දේවදූත සූත්‍රය දේශනා කරන්නට ආරම්භ කළා. සත්වලස පින්වත්නි මේ දේවදූත සූත්‍රය තුල විස්තර කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම නරකයේ තියෙන විස්තර. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණීතලයට වැඩම කරලා පළමු දවසේදී දේශනා කළේ පින්වත්නි චූලහත්ථිපදෝපම සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව අවසන් වෙනකොට දේවානම් පියතිස්ස රත්තුමා ඇතුළු 40000ක් පිරිස තිසරණ සරණෙහි පිහිටියා. දෙවන දවසේදී රජගෙදරදී මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ පීත වස්තුවයි විමාන වස්තුවයි සත්‍ය සංයුත්තයයි. ඒ දේශනාව අවසානයේදී අනුලා දේවිය ඇතුළු 500ක් කුලකාන්තාවන් සෝවහන් වුණා. දැන් තුන්වෙනි දිනයත් එළඹුණා. තුන්වෙනි දවස වෙනකොට මහ විශාල පිරිසක් රජමාලිගාව ළඟට ඒක රාශී වුණා. මේ උතුම් දහම් පණිවිඩය ගැන ආරංචි වෙලා මහ විශාල පිරිසක් ඒක රාශී වෙනකොට රජමාලිගාව ඊට නෑ ඒ සඳහා. දේවානම් පියතිස්ස මහරහතුමා මඟුල් ඇතා හිටපු තැන අස් කරලා ආසන පනවලා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනා කළා ඒ ධර්මාසනයේ වැඩ ඉඳලා පින්වත්නි අද ඔය ඇතු ශ්‍රවණය කරන මේ සූත්‍ර ධර්ම දේශනාව දේශනා කරන්නට. එදා දේවානම් පියතිස්ස මහරහතුමා ආරාධනා කළාම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාසනයට වැඩම කරලා මේ රැස් වෙලා හිටිය පිරිසට දේශනා කරන්න තෝරගත්තේ ශ්‍රී ලංකා දානීතලයට වැඩම කරලා තුන්වෙනි දවසේ තෝරගත්තේ පින්වත්නි මේ දේවදූත සූත්‍රයයි. මේ දේවදූත සූත්‍ර දේශනාව දේශනා කරලා අවසන් වෙනකොට අර රාජකීය මගුල් ඇතා වෙනුවෙන් සකස් කරලා තියෙන ඒ ඇත්හලේ රැස් වෙලා හිටිය පිරිස අතර දහසක් දෙනා සෝවහන් ඵලයේ පිහිටියා. පින්වත්නි මේ පින්බර අපේ ශ්‍රී ලංකා දානීතලයේ තුල භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන වසර 236කට පස්සේ පොසොන් පොහෝ දවසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තුන්වන දවසේදී දේශනා කළේ ඔය ඇත්තෝ අද මේ ශ්‍රවණය කරන දේවදූත සූත්‍රයයි. කරුණාවන්ත ගුණබර පින්වතුනි, ඒ උතුම් දේවදූත සූත්‍රයෙන්
පින්වන්ත ඔය ඇත්තන්ට නව වසරක් උදා වන්නට තියෙන මේ මොහොතේ අපි ධර්ම දේශනා කරන්න සූදානම් වෙන්නේ. ඔය සත්පුරුෂයෝ ඊටාම හොඳින් අහුම්කම් දෙන්නට ඕනේ. ඊටාම හොඳින් ධාරණය කරගන්නත් ඕනේ. ඔය පින්වතුන් ගසාගෙන යන්නේ මේ භයානක සංසාර ගමනක. අද නොහිතූ වෙලාවක මවකුස ඔය පින්වතුන් තලතෙල් පැහැයට මුල්ම කලල අවස්ථාව විදිහට පින්වත්නි පිරිසිඳ අරගෙන වැටිලා මවකුසේ දෙවෙනි සතියේදී ලී පාටට හැරිලා තුන්වෙනි සතියේදී දැන් ඔය ගොඩක් වැදලා තියෙන ශරීරෙ එදා මුලින්ම කැටි ගහෙන්න පටන් ගත්තේ. ඝනමාස් පිඬුවක් උනේ හතරවෙනි සතියේදී. පස්වෙනි සතියේදී බුබුලු පහක් දැම්මා. එහෙම හැදුණු වැටුණු හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වුණු ඔය ඇත්තංගය රූපස්කන්ධ වේදනා සංඥා සංකාර විඥානස්කන්ධය පින්වත්නි කෙලවරක් නැති හේතුඵල ධර්මයන්ගේ වැඩපිළිවෙලකින් යුක්ත ධර්මතා සමුදායක්. ඔය පින්වතුන් ඔබ ගැන හොයාගෙන ගිහිල්ලා එහි ඇත්ත දැනගෙන මේ භයානක සසරින් එතර වෙන්නට කටයුතු කරගන්න ඕන. ඒ සඳහා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. සසරින් එතර වෙන්නට ඕන කරන දේවල් ඔය පින්වතුන් කරගන්නටම ඕනේ. එදා භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රය දේශනා කරන්නට පින්වත්නි ආරම්භ කරමින් අර රැස් වෙලා හිටිය පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා. පින්වත් මහණෙනි, දොරවල් තියෙන ගෙවල් දෙකක් මැද ඇස්පේන මිනිස්සේ හිටගෙන ඉන්නවා කියලා හිතන්න. ඔහු ගෙට ඇතුල් වෙන ගෙයින් පිට වෙන එහි හැසිරෙන එහි එහා මෙහා යන මිනිසුන් දකිනවා නේද? පින්වත් මහණෙනි, අන්න ඒ ආකාරයටම මමත් මිනිස්සු අතර, දෙවිවරු අතර, බ්‍රහ්මයෝ අතර, සතර අපාගත අය අතර ඉන්න අය මිය යත්තිම ඒ අය චුත වෙද්දී ඒ චුතවන සත්වයෝත් චුත වුණු ගමම්ම නැවත ඒ සත්වයින්ගේ ඉපදීමත් ඒ උපදින සත්වයෝත් ඒ වගේම හීන සත්වයෝත් ප්‍රනීත සත්වයෝත්. මෙතන හීන කියලා කිව්වේ හීන සත්වයෝ කිව්වේ බලු කපටු වගේ පහත් සත්වයින්ට. ප්‍රනීත සත්වයෝ කිව්වේ උතුම් සත්වයින්ට. යහපත් වර්ණ තියෙන සත්වයෝ, අයහපත් වර්ණ තියෙන සත්වයෝ, සුගතිවලට පැමිණෙන සත්වයෝ, දුගතිවලට පැමිණි සත්වයෝ, කර්මානුරූපව පැමිණි ඒ හැම ආකාරයකම සියලුම සත්වයෝ මිනිස් ඇස ඉක්මවා ගිය දිවසින් දකිමි. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. හරියට අර ගෙට ඇතුල් වෙන පිටවන ගෙයින් පිටවෙමින් හැසිරෙන එහා මෙහා යන මිනිසු දකිනවා වගේ අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපාති කියන ඒ ක්‍රමවලට පැමිණෙන ඇත්තෝ පැමිණිලා වැටලා මෙය යන ඇත්තෝ නැවත උපදින ආකාරයේ ආදී විදියට භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගේ දිවසින් ඒ සියල්ලම දකිනවා. ඒ සියල්ලම දැකලා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපට සසරින් එතර වෙන්න ඒ උතුම් සී සත්‍ය ධර්මයේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ විවිධ තැන්වල උපදින විවිධාකාර සත්වයෝ සුගතියටත් දුගතියටත් පැමිණෙන ආකාරයේ ඒ අයුරින්ම දිවසින් දැකලා පින්වත්නි, ඔවුන් කොහොමද එහෙම උපදින්නේ කියලා අප කෙරේ මහා අනුකම්පාවෙන් මේ දේවදූත සූත්‍රයේ තියෙන ආකාරයට එහෙම දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම සුගතියේ උපදින සත්වයෝ මොන වගේ කර්ම හින්දාද මේ සුගතියේ උපදින්නේ කියලාත්, ඒ වගේම දුගතියේ උපදින සත්වයෝ මොන වගේ කර්ම වලින්ද දුගතියේ උපදින්නේ කියලාත් දේශනා කරලා තමයි නරකයේ විස්තර දේශනා කළේ.
පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ඒකාන්තයෙන්ම මේ පින්වත් සත්වයෝ කයින් යහපත් දේවල් කරලා තියෙන්නේ. වචනයෙන් යහපත් දේවල් කරලා තියෙන්නේ. ඒ වගේම මනෝ සුචරිතයෙන් ඉඳලා තියෙන්නේ. මේ සත්වයෝ ආර්යයන් වහන්සේලාට දොස් කියලා නැහැ. සම්මාදිට්ඨි කර්ම සමාදානෙමයි ඉඳලා තියෙන්නේ. එහෙම යහපත් ජීවත් වුණ ඒ අය මැවුනට පස්සේ ඉපදලා තියෙන මිනිසුන් අතර. පින්වත්නි කෙනෙක් යහපත් ජීවත් වෙලා මිය ගියාට පස්සේ නැවතත් මිනිසුන් අතර උපදින ආකාරයේ භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. පින්වත්නි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කිව්වහම ඒක ඔය පින්වතුන් මේ විදිහට තේරුම් ගන්නට ඕන. කාය කර්ම පින්වත්නි 3ක් තියෙනවා. වචී කර්ම 4ක් තියෙනවා. මනෝ කර්ම 3ක් තියෙනවා. කාය කර්ම 3 වෙන්නේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමී වර්ධවා හැසිරීමෙන් වැළකීම. වචී කර්ම 4 වෙන්නේ බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, සරපවස වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීමට. එතකොට මනෝ කර්මත් 3ක් තියෙනවා. පින්වත්නි මනෝ කර්ම 3 වෙන්නේ අවිද්‍යාව කියලා කියන ඒ විසම ලෝභී නැත්තම් දැටි ලෝභීටත්, ව්‍යාපාද කියලා කියන තරහවටත්, ඒ වගේම මිත්‍යා දෘෂ්ටියටත් නමක්. මේවා පින්වත්නි හොඳින් ආරක්ෂා කරගෙන යහපත් ජීවත් වන අය නැවතත් මනුස්ස ලෝකෙ මිනිසුන් අතර උපදිනවා. මේ දස කුසල කර්මපතී හැසිරුණු උදවිය පින්වත්නි මනුස්ස ලෝකේ නැත්නම් අනිවාර්යෙන් දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබනවා. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙහෙම දේශනා කළා. පින්වන්ත මහණෙනි ඒකාන්තේම මේ පින්වත් සත්වයෝ කාය දුස්චරිතයෙන් නම් ඉන්නේ. වචී දුස්චරිතයෙන් නම් ඉන්නේ. මනෝ දුස්චරිතයෙන් නම් ඉන්නේ. ආර්යයන් වහන්සේලාට පරිභව කරනවා නම්, දොස් කියනවා නම්, මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වෙලා නම් ඉන්නේ. මිත්‍යා දෘෂ්ටිකව නම් ජීවත් උනේ. මේ අය ශරීරේ බිඳිලා මානින් පස්සේ තිරිසන් යෝනියේ උපදිනවා. මේ පින්වත් සත්වයෝ කාය දුස්චරිතයෙන් නම් ඉන්නේ. වාක් දුස්චරිතයෙන් නම් ඉන්නේ. මනෝ දුස්චරිතයෙන් නම් ඉන්නේ. ආර්යයන් වහන්සේලාට පරිභව කළා නම්, මිත්‍යා දෘෂ්ටික වුණා නම්, මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් නම් ඉන්නේ. මේ අය ශරීරී බිඳිලා මානින් පස්සේ සැපයෙන් පහ වුණු නපුරු ගති තියෙන නිරේ උප්පත්තිය ලබනවා. සත්පුරුෂ පින්වත්නි අපාය 4ක් තියෙනවා. ඒ අපාය 4 තමයි නරක තේසම් പ്രേත අසුර කියලා කියන්නේ. කවුරු හරි කෙනෙක් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාර්තවා හැසිරීම කියන කාය කර්ම 3 කරනවා නම්, බොරු කීම, කේලාම් කීම, සැරපවස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම කියලා කියන වචී කර්ම 4ක් කරනවා නම්, අවිද්‍යා, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන මනෝ කර්මත් කරගන්නවා නම්, ඒ අය තිරිසන් සතුන් වල උපදිනවා. එහෙම නැත්නම් පින්වත්නි උප්පත්තිය ලබන්නේ പ്രേත භවයේ. එහෙමත් නැත්නම් අසුර භවයේ උපදිනවා. එහෙම නැත්නම් පින්වත්නි බොහෝම නපුරු ගති තියෙන නරකේ හරි උපදිනවා. පින්වතුනි නරකේ උපදින්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාතවා හැසිරීම කියන කාය කර්ම 3න් හරි. බොරු කීම, කේලාම් කීම, සරපස්ස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම කියලා කියන වචී කර්ම 4න් හරි. අවිද්‍යා, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන මනෝ කර්ම 3න් හරි. පින්වත්නි මේ කිව්ව දස අකුසල කර්මපත කරගත්තාම ඊට භයානක දුක් තිබෙන
නරකයේ උපදින්න සිද්ධ වෙනවා. පින්වත්නි නරකයේ උපදිනවා කිව්වහම නරක කීයක් තියෙනවද කියලා ඔය පින්වතුන් දැනගන්නට ඕනේ. අපි අද නරකයේ විස්තරයි මේ කරන්නේ. පින්වත්නි නරක ඔක්කොම 8ක් තියෙනවා ප්‍රධාන නරක. ඒ නරක වටේ තියෙන ඔසුපත් නිරේවල් එක්ක ඔක්කොම 136ක් තියෙනවා. නරක 8 වෙන්නේ සංජීවයේ කාලසූත්‍රයේ රෞරවය, මහා රෞරවය, තාපනය, මහා තාපනය, අවීචිය කියන පින්වත්නි මේ 8. ඒකට සංජීවයත් අයිති. සංජීවය කාලසූත්‍රය ආදී විදිහට එනකොට පින්වත්නි සංජීව කියන නරකී උපදින්නේ මොන වගේ පාප කර්ම කරගත් අයද කියලා ඔබ දැනගන්න ඕනේ. සංජීවී උපදින්නේ සත්ත්ව ඝාතන වගේ පාප කර්ම කරපු කට්ටිය. වැඩි වශයෙන් උපදින්නේ ඒ වගේ අය. සංජීව කාලසූත්‍රේ. සංජීවී ඊට පස්සේ කාලසූත්‍රේ. කාලසූත්‍රේ උපදින්නේ පින්වත්නි මව්පියන්ට, ගුරුවරුන්ට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට හිරිහැර කරමින්, පීඩා කරමින් වරදවා පිළිපදින සත්වයෝ. මිත්‍යා දෘෂ්ටිකයත් වැඩිපුර කාලසූත්‍රේ උපදිනවා. ඊළඟට සංඝාතේ. සංඝාතේ උපදින්නේ පින්වත්නි වැඩි වශයෙන්ම ගවයන් මරපු, ඒ වගේම එළුවන්, කුකුලන් මරපු මේ විදියට සත්ත්ව ඝාතනයන් කරලා ඒ වගේ ජීවත් වුණු වැඩි කෙවුල් වගේ සත්වයෝ උපදින්නේ මෙන්න මේ සංඝාතේ. ඊට පස්සේ පින්වන්නේ රෞරව මහා නරකේ. රෞරවේ උපදින්නේ සත්වයන්ට හිංසා පීඩා කරන ඉන්ද්‍රජාල මායාකාර වගේ දේවල් වලින් අනිත් අය රවට්ටලා බොරුවෙන් ජීවත් වෙන කට්ටිය. ඒ අය උපදින්නේ වැඩි වශයෙන්ම රෞරවයේ. ඊළඟට පින්වත්නි තාපය. තාපය කියන්නේ මිත්‍යා දෘෂ්ටික කට්ටිය වැඩි වශයෙන් උපදින තැනට නම. ඊළඟට මහා තාපය. මහා තාපය කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි හැබැයි තුනුරුවන් බලවත් සැක කරනවා. තුනුරුවන් සැක කරලා බලවත් මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න අය උපදින්නේ මහා තාපේ. පින්වත්නි ඊළඟට තියෙන්නේ අවීචිය. අවීචිය උපදින්නේ බුද්ධ රත්නේ ලේසල වීම, සංඝ රත්නේ බේද කිරීම, මව්පියන් ඝාතනය කිරීම මේ ආදී විදිහට තියෙන ඒ රහතන් වහන්සේලා ඝාතනය කිරීම වගේ ඒ ආනන්තර පාප කර්මත්, සංඝ රත්නයේ සන්තකේ තියෙන දීපල විනාශ කිරීම, ආරාම විනාශ කිරීම, දාගැබ් විනාශ කිරීම, පිළිමා ආදී විනාශ කිරීම, විහාර සන්තක දීපල විනාශ කිරීම වගේ දේවල් කරපු අය උපදින්නේ පින්වත්නි අවීචියේ. මේ හැම නරකයක්ම පහලින් පහලට පින්වත්නි පිහිටලා තියෙනවා. මේ කිව්ව හැම නරකයකම එක පැත්තකට තවත් කුඩා නරක 4ක්, එහෙම නැත්නම් උසුපත් නිරය 4 බැගින් තියෙනවා. එතකොට එක නරකයකට 4 4 4 4 බැගින් 16ක් තියෙනවා. මේ විදිහට පින්වත්නි උසුපත් නිර එක්ක ඔක්කොම නරක එකතු කළාම හම්බ වෙනවා 136ක්. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ නරකයේ තියෙන දුක්ඛිත ස්වභාවයත් නරකයේ විස්තරත්. තමේනම් භික්කවේ නිරේපාලා නානාබාහසු ගහිත්වා යමස්සරඤ්ඤෝ දස්සෙන්ති අයන් දීව පුරුෂෝ අමත්තේයෝ අපෙත්තේයෝ අසාමඤ්ඤෝ අබ්‍රහ්මඤ්ඤෝ න කුලජෙට්ටෝ පචායි ඉමස්ස දේවෝ දණ්ඩං පානීතුති කියලා. පින්වත්නි කවුරු හරි කෙනෙක් මනුස්ස ලෝකේ අර කිව්ව සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදවා හැසිරීම කියලා කියන ඒ ශරීරයෙන් කරගන්න අකුසල කර්ම තුන කරගත්තොත්
එහෙම නැත්නම් බොරු කීම, කේලාම් කීම, සැරපස්ස වත්න කතා කිරීම, හිස් වත්න කතා කිරීම කියන ඒ වචී කර්ම 4 කරගත්තොත් ඒ වගේම අවිද්‍යා, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය කියන ඒ මනෝ කර්ම ටික කරගත්තොත් ඒ අය පින්වත්නි නරක, තිරිසන්, പ്രേත, අසුර කියන ඒ තැන් වලින් නරකයට එහෙම වැටුනහම නරකේ ඉන්නව නිරේපාලයෝ. මේ නරකේ ඉන්න නිරේපාලයෝ පින්වත්නි ඒ සත්වයා අත්වලින් අල්ලගෙන යමරජතුමා ළඟට එක්කරගෙන යනවා. එක්කරගෙන ගිහිලා යමරජතුමාට මෙහෙම කියනවා. දේවයන් වහන්සේ මේ මිනිසයා මේ පුරුෂයා අම්මට කරන්න ඕන කරන සංඝා කරපු කෙනෙක් නෙමෙයි. තාත්තට ඒ කියන්නේ පියාට කරන්න ඕන සංඝා කරපු කෙනෙක් නෙමෙයි. පැවිදි උතුමන් කෙරෙහි වැරදි විදිහට පිළිපැද්ද කෙනෙක්. ඒ සීනාස බමුණන් කෙරෙහි වැරදි විදිහට පිළිපැද්ද කෙනෙක්. කුල දෙටුවන් පිළිපැද්දේ නැති කෙනෙක්. දේවයන් වහන්සේ මොහොත දඬුවම් කරන්න කියලා යම රජුරු ඉදිරිපිටට ඉදිරිපත් කරනවා. පින්වත්නි, ගිහි ජීවිතයේ ගෙවන ඔය ඇත්තෝ මේ ලෝකේ අම්මට තරම් ණය, තාත්තට තරම් ණය වෙන කිසිම කෙනෙක් නැහැ. අම්මා තාත්තා කියන්නේ පුදුම සම්පත් එකක්. පින්වත්නි, අම්මා තාත්තා මව්පියන්ට උපස්ථාන කරනවම රැක බලා ගන්න. බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා භාග්‍යවතුන් වහන්සේ මව්පියන් මහා බ්‍රහ්මයෝ කියලා දේශනා කළා. පින්වත්නි, අපි කුඩා කල පැවිදි වුණේ. පැවිදි වෙලා මේ අම්මා තාත්තා ගැන කියද්දි ඒ පුංචි කාලේ අපේ මූලස්ථානයේ සහෝදර ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩ ඉන්නකොට පින්වතුනි දල්දා මාලිගාවට බෝම්බ ගැහුවනේ. ඒ බෝම්බ ඒ ත්‍ස්තවාදීන් ගහපු සිද්ධිය වෙලා දවස් කීපයකට පස්සේ අපේ පින්බර ගුරුදේවෝත්තමයන් වහන්සේ අනිකුත් සහෝදර ස්වාමීන් වහන්සේලාත් අපවත් දල්දා මාලිගාව දකින්න එක්කරගෙන ගියා. දල්දා මාලිගාව ඉදිරිපිට සුණු විසුණු වෙලා තිබුණා ඒතා. අපි ඒ ටිකක් දැකලා දහම් සංවේගයටත් ඇවිල්ලා නැවත මූලස්ථානයට වැඩම කරලා පහෝදා උදේ වෙනකොට ඇඟේ පුංචි බිබිලි වගේක් දැම්මා. මේ බිබිලි මොනවද කියලා අපේ ගුරු දේවයන් වහන්සේලාට කියනකොට පින්වත්නි අපට පැපොල හැදලා, මටත් පැපොල හැදලා. පැපොල හැදලා හොඳටම වේවුල උණ ගන්නවා. උණ ගන්නකොට මම කෙටිටි කකා ඒ පුංචි වයසේ අම්මේ කීකේ අම්මව මතක් කළා මතකයි. පුතිමේ කියන්නේ පැපොල හැදලා උණ අරගෙන තිබ්බ දවසේ මේ වේදනාව දැනෙනකොට ගුරු දේවයන් වහන්සේගෙන් පණිවිඩයක් එනවා. අම්මා කතා කළා. අම්මා කතා කරලා අම්මා අන්න එනවා කිව්වයි කියලා. ඒ කියන්නේ තැනිලා. දැන්ලා තියෙනවා මේ විදිහට දැඩි අපහසුටපත් වෙලා ඉති. දැන්ලා කතා කරලා මුලින්ම කියලා නැහැ. බය වෙන කලබල වෙන හින්දා. අහපව කතා කරලා. ඊට පස්සේ එදාම ආවා. ඇවිල්ලා අර පැපොල හැట్లా හිටිය අපි ළඟට ඇවිත් බොහෝම සෙනෙහසින් පින්බර අපේ මාතෘ රත්නේ වුණු අම්මා එදා ඒ විදිහට අප උපස්ථාන කරපු විදිහත් අපිට මතක් වුණා. පින්වත්නි, අම්මා කියන්නේ තාත්තා කියන්නේ
දරුවන්ගේ පැත්තේ පූජනීය මාණික්ක දෙකක්. දරුවෝ මව්පියන්ට කරන්න ඕන සංග්‍රහ කළේ නැත්නම් ඒ වගේම පැවිදි උතුමන් ගැන වැරදි විදිහට නම් පිළිපැත්තේ සීනාස බමුණන් කෙරෙහි වරදවා නම් පිළිපැත්තේ පින්වත්නි කුල දෙටුවම් පුදන්නේ නැත්නම් ඒ කට්ටිය සතර අපාගත වෙනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. එතකොට අර යමපල්ලෝ ඒ කට්ටියව අරගෙන යනවා ඒ යම රජතුමා ළඟට. යම රජතුමා ළඟට ඉදිරිපත් කරලා කියනවා ස්වාමීනි මව්පියන්ට මහාන බමුණන්ට වැරදි විදියට හිරිහැර කරමින් පීඩා කරපු වරදවා හිටිය අයයි මේ කට්ටිය. මේ ඇයට සුදුසු දඬුවමක් දෙන්න කියලා. මේ වෙලාවේදී පින්වත්නි යම රජතුමා ඒ අලුතින් නරකයට ආපු කෙනාගෙන් අහනවා ප්‍රශ්න වගේක්. ඒ ප්‍රශ්න අතර පළවෙනි ප්‍රශ්නේ තමයි එම්බා පුරුෂය තමුන් මිනිස්සු අතර ඉන්න පළමුවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? ඔහු පිළිතුරු දෙන්නේ දේවයන් වහන්සේ දැක්කේ නැහැ කියලා. එතකොට යම රජතුමා අහනවා එම්බා පුරුෂය තමුන් උඩුකුරුව තමන්ගේම මල මුත්‍රා ගැලුණු ලදරු කුමාරයෙක් දැක්කේ නැද්ද කියලා. පින්වත්නි ඔය ඇත්ත හිතන්නකෝ ඔබ මව කුසෙන් මෙලොව බිහි වෙන්නේ නැත්තේ කොයි විදිහට වෙන්නේ නැද්ද? ඔබ බිහි වෙලා ඔබම පින්වත්නි කැතකුණු කරමින් ඒ පින්බර ඒ ශ්‍රේෂ්ඨ ඒ ආදරණීය අම්මගේ තාත්තගේ අතේ කැතකුණු කරමින් ඒ වගේම කොයි වෙලාවෙත් ඒ තිබුණු බෙස්සීට් එකේ ඒ තිබුණු දේවල් වල පින්වත්නි ඒ විදිහට මල මුත්‍රා කරලා ඒ උඩම ඔබ සයනය කරමින් ඒ විදිහට ළමයෙක් විදිහට කොහොම ඉන්නේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. පින්වත්නි ඔය ඇත්තන්ට දැන් ඕන තරම් දකින්න පුළුවන් ඔබ ඉතා ඉපදුනා වගේම තවත් ඒ විදිහට උපදින අනිත් ළමයි. ඕනෑම රටකදී. ඒ අයත් කවදා දවසක ඔබ වගේ තරුණයෝ වැඩිහිටියෝ වෙනවා. එදාට යම රජුරු අහනවා එම්බා පුරුෂය ඔබ දැක්කේ නැත්තේ එතකොට උඩුකුරුව තමන්ගේම මල මුත්‍රවල ගැරලා ඉන ලදරු කුමාරයෙක්ව. එතකොට තමයි අර පුද්ගලයා කියන්නේ දේවයන් වහන්සේ ලදරු වුණන් දැක්කා කියලා. යම රජතුමා කියනවා එම්බා පුරුෂය නුවණැත්තෙක් වුණු මහලු වුණු නුඹට හිතුන්නේ නැද්ද මෙහෙම? මමත් ඉපදීම ස්වභාවයේ කොට ඇත්තෙක් නේද? මමත් ඉපදීම ඉක්ම වූ කෙනෙක් නෙමෙයි නේද? ඒ හින්දා මම කයින් වචනයෙන් සිතින් කුසල්ම කරන්න ඕන. මේ අදහස ওই විදිහට තමුන්ට ඇති උනේ නැද්ද? යම රජුරු අහනවා මේ නරකයට ආපු කෙනාගෙන්. පින්වත්නි හිතන්නකෝ ඔය පින්වතුන් ඉපදීම ස්වභාවයේ කොට තියෙන කෙනෙක්. ඔය ඇත්ත තාම ඉපදීම නැති කරපු කෙනෙක් නෙමෙයි. ඔබ මෙතනින් චුත වේදි තවත් තැනක උපදිනවා. මේ වෙලාවෙත් ඔය ඇත්තන්ගේ ශරීර ඇතුළාන්තයේ ඔබ මේ ජීවිතයේ සහ කඩින් බවවර කරපු කර්මාදී හේතුන්ගෙන් හටගන්න රූප ධර්ම ආදිය හටගත්ත ගමන්ම නැතිව යනවා. නැවතත් ඒවා හට ගන්නව නැවතත් නැතුව යනවා. ඔහොම ඇතිව නැතුව යන අනිත්‍ය වුණු රූප ගොඩක් ඔය ඇත්තන්ට තියෙන්නේ. ඔය ඇත්තන්ගේ හිතත් ඇසේ හටගත්තෝ චක්කු විඥානයක නැතිව යනවා. කනේ හටගන්න සෝත විඥානේ නැතිව යනවා. නාසයේ හටගන්න ගහන විඥානේ නැතුව යනවා. මේ විදිහට සිත් ඔක්කොම ඇතිව නැතුව යමින් පවතින පරම්පරාවල්. හිතේ යෙදෙන වේදනා සංඥා සංකාරියොත් එහෙමම පරම්පරාවක්. පින්වත්නි
ඔය ඇතු ඉපදීම ස්වභාවය කළ තියෙන අය. එදා යමරජුරු අහනවා ඔබ හිතුවේ නැද්ද? ඔබ කල්පනා කළේ නැද්ද? ඔබත් ඉපදීම ස්වභාවය කරගෙන තියෙන කෙනෙක් කියලා. ඉපදීම ඉක්ම වූ කෙනෙක් නෙමෙයි නේද කියලා. ඒ නිසා මම කයින් වචනයෙන් සිතින් කුසල්ම කරන්න ඕන. මේ අදහස තමුන්ට ඇති වුණේ නැද්ද කියලා අහනවා. පින්වත්නි, අර යම රජුරු අර පුද්ගලයාගෙන්. එතකොටයි මේ නරකී ඉපදුණු මේ තැනැත්තා කියන්නේ, දේවයන් වහන්සේ මට කුසල් කරන්නට බැරි වුණා. දේවයන් වහන්සේ මම පමා වුණා කියලා. එතකොට ඔහුට කුසල් කරන්න බැරි වුණා කියලාත් පමා වුණා කියලාත් කියනවා. එතකොට යම රජුරුව නැවතත් පින්වත්නි මෙහෙම කියනවා. ප්‍රමාද වුණ හින්දා ඔබ ශරීරයෙන් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම කියන ඔය වැරදි කලේ නැද්ද? ප්‍රමාද වුණු ඔබ වචනයෙන් බොදු කීම, කේලාම් කීම, සැරපස්ස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම කියන ඔය වැරදි කලේ නැද්ද? ප්‍රමාද වෙච්ච ඔබ විසම ලෝභී, දැටි ලෝභී, කේන්තියම, මිත්‍යා දෘෂ්ටිය කියන ඔය දේවල් කලේ නැද්ද? එම්බා පුරිසය පමා වූ අයට, ඔය වැරදි කරපු අයට කරන දේම තමයි මම තමුන්ටත් කරන්නේ. ඔබ කයින් වචනයෙන් සිතින් කුසල් කලේ නැත්නම්, කලේ අකුසල් නම්, ඒ අකුසල් වලට දෙන්න ඕන දඬුවම් ටික තමයි, ඒ ප්‍රමාද වෙච්ච අයට කරන්න ඕන ටික තමයි මම ඔබටත් කරන්න කියලා කියනවා. යමරජතුමා ඊට පස්සේ නැවතත් මෙහෙම කියනවා. තමන්ගේ මේ පාප කර්ම තමන්ගේ අම්මා නෙමෙයි කළේ. ඔබ කරපු ඔය පාප කර්ම ඔබේ තාත්තා නෙමෙයි කළේ. තමන් කරපු ඔය තමන්ගේ පාප කර්ම තමන්ගේ සහෝදරයාත් නෙමෙයි කළේ. තමන්ගේ සහෝදරියක් නැගණියක් නෙමෙයි කළේ. තමන් කරපු ඔය පාප කර්ම යහළුවොත් නෙමෙයි කළේ. තමන් කරපු ඔය පාප කර්ම තමන්ගේ ලේනෑයොත් නෙමෙයි කළේ. තමන් කරපු ඔය පාප කර්ම මහාන බමුණොත් නෙමෙයි කළේ, දෙවිවරුත් නෙමෙයි කළේ. ඔය පාප කර්ම කළේ ඔබමයි. ඒ හින්දා මේ කරගත්ත පාප කර්ම වලට දුක් විඳින්න ඕනෙත් ඔබමයි කියලා. පින්වත්නි, ඊට පස්සේ යමරජතුමා මේ පළවෙනි දේවදූතයා ගැන අහලා යමරජතුමා පින්වත්නි නැවතත් මෙහෙම කියනවා. දෙවනි දේවදූතයා ඔබ දැක්කේ නැද්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ දා රැස් සිටිය පින්වත් ස්වාමීන් වහන්සේලාට යමරජතුමා අහපු ඒ කාරණාව දේශනා කරනවා. එම්බා පුරිසය තමුන් මිනිසුන් අතර පහළ වුණු දෙවන දේවදූතයා දැක්කද කියලා යමරජතුමා එහෙම අහන්නේ. ස්වාමීනි දැක්කේ නැහැ කියලා අහපවල් නරකයට ආපු තැනැත්තා කියනවා. යමරජතුමා නැවතත් කියනවා. එම්බා පුරුෂය තමුන් මිනිසුන් අතර උප්පත්තියෙන් වයස 80ක් හරි 90ක් හරි 100ක් හරි ඉක්මවපු දිරාගිය ජරාජීර්ණ වුණු ගුණස්සක් වගේ වක් වුණු මැදින් බිඳුණු සැරයටිය පිහිට කරගෙන ඉන්න වෙවුලමින් හැසිරෙන ජරාවෙන් ආතුර වුණු ඉක්ම ගිය තරුණකම තියෙන වැටුණු දත් තියෙන පැසුණු හිස කෙස් තියෙන ඉගිලී ගිය හිස කෙස් තියෙන බොහෝ සෙයින් ගැලවිලා තට්ටේ පෑදුණු හිසක් තියෙන සැලි නැගුණු හමක් තියෙන තල කැලලින් යුක්ත වුණු ශරීරයක් තියෙන කාන්තාවක් හරි පිරිමියෙක් හරි දැක්කේ නැද්ද කියලා අහනවා.
ඒ තමයි යමරජතුමා අහන දෙවන ප්‍රශ්නය. එතකොට අර පුද්ගලයා කියන්නේ ස්වාමීනි දැක්කා කියලා. පින්වත්නි ඔය ඇත්තෝ දැකලා නැද්ද? වයස අවුරුදු 80ක් හරි 90ක් හරි 100ක් හරි ඉක්ම ගිය දි รา ගිය ගුණැස්සක් වගේ වක්කුණු ජරා ජීර්ණ ඇඟක් තියෙන සැරේටියෙන් වෙවුල වෙවුල යන්න සිද්ධ වෙන තරුණකම ඉක්ම ගිය දත් වැටුණු හිසකෙස් පැහුණු හිසකෙස් ගැලවිලා තට්ටේ පෑතුණු පින්වත්නි විවිධ විදිහට හැම රැලි වැටුණු කාන්තාය හා පිරිමි අය ඔබටත් ඔය දේම ඉතා වේගයෙන් වෙනවා. ඔය ඇත්ත අද කොච්චර හැඩ කළත් ලස්සන කළත් ඔය කෙස් පින්වත්නි තව ටික කාලයකින් සුදු පාට ගැන්වෙනවා. ඔය කෙස් මුල් ඒ කියන්නේ හිසේ සමට බද්ධ වෙලා තියෙන තැන් පින්වත්නි හිස්සොරියාදී බොහෝ දේවල් වලින් පිරී පවතිනවා. හිස හරියට වනාන්තරයක් වගේ උකුණන් ලීටින් ආදී සත්තුන්ගෙන් ඉකිලි කිසිලි ශරීරයේ වර්ණ රූපය මේ හැම දෙයකම දුකද වගේම පින්වත්නි නවදොරකින් කොයි වෙලාවෙත් ඔබේ ශරීරයෙන් එළියට ගලන්නේ අසුචි. බලන් යනකොට ශරීරය කියන්නේ පින්වත්නි අසුචි කන්දක්. ඔය අසුචි කන්ද විදිහට දකින්නේ නැතුව ඒක ගැන ඇලීම තියාගත්තොත් රාගී තියාගත්තොත් තමන්ගේ හිත රාගයෙන් දූෂණය කරගත්තොත් කිලිටි කරගත්තොත් අපවිත්‍ර කරගත්තොත් බාහිර ශරීර උනත් රාගයෙන් දකින්නේ එහෙම කිලිටි කරගන්නේ පින්වත්නි හිත කිලිටි කරගත්තාම කරගන්න බොහෝ පාප කර්ම කවදායි දවසක ඔය ඇත්තන්ගේ ශරීර දැන් තියෙන හැඩ ස්වභාවයේ ලස්සන ඔබ හිතන් ඉන්න සුන්දරත්වය නැත්තටම නැති වෙලා මහත් වෙමින් කෙට්ටු වෙමින් විවිධාකාර විකෘති තත්යකට පත් වෙලා යනවා. එදා යම රජුරු අහනවා ඔබ එහෙම කාන්තාවක් හෝ පිරිමියෙක් දැක්කේ නැද්ද? ස්වාමීනි දැක්කා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි යමරජතුමා එතකොට ඔහුට නැවතත් මෙහෙම කියනවා. එම්බා පුරුෂේ නුවණැත්තෙක් වුණු මහලු වුණු නුඹට හිතුන්නේ නැද්ද මේ කාරණාව මෙහෙම? මමත් ජරාවටපත් වෙනව නේද? මමත් ජරාව ස්වභාවය කොට ඇති කෙනෙක් නේද? මමත් ජරාව ඉක්මවපු කෙනෙක් නෙමෙයි නේද? ඒ හින්දා මම කයින් වචනේ සිතින් කුසල්ම කරන්න ඕන නේද? මේ අදහස තමුන්ට ඇති වුනේ නැද්ද? යම රජුරු වල නරකයට ආපු කෙනාගෙන් එහෙම ප්‍රශ්න කරනවා. එතකොට අකුසල කර්ම හින්දා නරකයට ආපු කෙනා කියන්නේ දේවයන් වහන්සේ මට කුසල් කරන්නට බැරි වුණා. දේවයන් වහන්සේ මම පමාද වුණා කියලා. පින්වත්නි අද බොහෝ දිනාට තියෙන ගැටලුව බොහෝ දිනා රාගයේ ඉස්සරහා අසුචි කඳු හොය හොය පමා වෙනවා. බොහෝ දිනා වෛරී තරහ පරිගැනීම ඉස්සරහා පමාද වෙනවා. ඒවම හොය හොය යනවා. බොහෝ දිනා පින්වත්නි සිහියෙන් ඉන්න ප්‍රමාද වෙනවා, නුවණින් ඉන්න ප්‍රමාද වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නත් ප්‍රමාද වෙනවා. බොහෝ දිනා පින්වත්නි සසර ගමනේ පරාජිතයෝ වෙනවා. ඒ ඇත සසරින් එතර වෙන්න කටයුතු කරන ජයග්‍රාහකයෝ වෙන්නේ නැහැ. බොහෝ දෙනා කිලිටි ධර්ම හිත්වල පුරව ගන්න ඕන හින්දා කෙලෙස් වලින්ම තමන්ව වහ ගන්න ඕන හින්දා මෝහයට තව තවත් ඉඩ දීලා නුවණට ඉඩ දෙන්නේ නැතුව පින්වත්නි ප්‍රමාද වෙනවා. එතකොට අර පුද්ගලයා කියන්නේ අනේ ස්වාමීනි මට කුසල් කරන්නට බැරි වුණා. දේවයන් වහන්සේ මම ප්‍රමාද වුණා කියලා. පින්වත්නි ඔය ඇත්තෝ එහෙම දස අකුසල් කරගන්න එපා. ඔය ඇත්තන්ගේ යම රජුරු අහන දවසට
ඔබ කුසල් කරගන්න බැරි වුණා ප්‍රමාද වුණා කියන වචනේ කියන්න තියන්නත් එපා. යමරජතුමා නැවතත් මෙහිම කියනවා. ප්‍රමාද උණු හින්දා කයින් වචනයෙන් හිතින් කුසල් කළේ නැද්ද? එම්බා පුරුෂය ප්‍රමාද වෙච්ච අයට යමක්ද මං කරන්නේ තමුන්ටත් මං ඒ දේම කරනවයි කියලා. යමරජතුමා තවදුරටත් පින්වත්නි මෙහෙම කියනවා. තමුන් මේ කරපු මේ දස අකුසල කර්මයෝ මේ පාප කර්මයෝ තමුන් මේ කරපු සතුන් මැරීම මේ කරපු සොරකම් කිරීම මේ කරපු කාමයේ වර්ධවා හැසිරීම මේ කරපු බොරු කීම මේ කරපු කේලාම් කීම මේ කරපු සැරපස වචන කතා කිරීම මේ කරපු හිස් වචන කතා කිරීම දැඩි ලෝභයේ මසුරු කමින් කටයුතු කරපුවා කේන්ති අරගෙන කටයුතු කරපුවා මේ මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරපු දේවල් තමුන්ගේ අම්මා නෙමෙයි කලේ තමුන්ගේ තාත්තත් නෙමෙයි කලේ සහෝදරයාත් නෙමෙයි කලේ නැගණිය නෙමෙයි කලේ යාළුවොත් නෙමෙයි කලේ ලීනෑයොත් නෙමෙයි කලේ පැවිදි උතුමනුත් නෙමෙයි කලේ දෙවිවරුත් නෙමෙයි කලේ ඔබම තමයි ওই දස අකුසල කර්ම යෝ කරගත්තේ කලේ ඒ හින්දා මේකටත් ඔබ අනිවාර්යයෙන්ම විපාක විඳින්න ඕන කියලා පින්වත්නි ඊට පස්සේ යමරජතුමා දෙවනි දූතයා ගැන දෙවනි දේව දූතයා ගැන කවුරු සහිතව කියලා ඔහුට තර්ජනය කරනවා. තර්ජනය කළ සැරපරුස විදිහට ඔහුට බැනලා පින්වත්නි ඊට පස්සේ තුන්වැනි දේව දූතයා ගැනත් අහනවා. දැන් යමරජතුමා දෙවෙනි වතාවටත් ඔහුට තර්ජනය කළා. තුන්වෙනි වතාවටත් එම්බා පුරුෂය තමුන් මිනිසුන් අතර රෝග තියෙන දුකටපත් වුණු දැඩිසේ ගිලන්ව ඉන්න තමන්ගේම මල මුත්‍රා මත නිදාගෙන ඉන්න අනුන් විසින් නැගිටවන්න සිද්ධ වෙලා ඉන්න අනුන් විසින් නිදි කරවන කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ දැක්කේ නැද්ද කියලා අහනවා. පින්වත්නි ඔය ඇත්ත දැකලා නැද්ද ලෙඩ වුණු කට්ටිය ඔබම කොච්චර ලෙඩ වෙලා ඇත්ද? ඔබට ලෙඩ වෙනකොට නම් ඔය ඇත්තන් හිතෙනවා ඇති අනේ මොකද්ද මේ කර්මය මොකද්ද මේ කරදරේ හැමදේම එපා වෙනවනේ කියලා ඔබ කලකිරෙනවත් ඇති. ඒ වෙලාවට නම් හිතනවත් ඇති ඉක්මනට ධර්මයේ හැසිරෙන්න ඕන කියලා හැබැයි සනීප වුණ ගම ඔය පින්වතුන්ට අමතක වෙනවා ඔබ ලෙඩ වෙලා හිටියයි කියලා. පින්වත්නි රෝගීන් ඔබ ඕන තරම් දැකලා ඇති. මහරගම අපේක්ෂා රෝහල වේවා ඕනෑම රජයේ රෝහලක් වේවා නිවෙස්වල ඉන්න අංශභාග පිළිකා ආදී ඕනෑම රෝගාබාධයක් හැත්නු අය විවිධාකාර විදිහට දවුණු රෝග හැත්නු අය ඔය ඇත්ත දැකලා ඇති. පින්වත්නි එදා අර පුද්ගලයා කියනවා ස්වාමීනි මම දැක්කා කියලා. යමරජතුමා එතකොට අහනවා එම්බා පුරුෂය නුවණැත්තෙක් වුණු මහලු වුණු ඔබට මෙහෙම හිතුන්නේ නැද්ද? මමත් ලෙඩවීම ස්වභාවය කොට ඇති කෙනෙක්. මමත් ලෙඩවීම ඉක්මවපු කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම කයින් වචනයෙන් සිතින් කුසල්ම කරන්නට ඕන. මේ අදහස තමුන්ට ඇති වුණේ නැද්ද කියලා යමරජතුමා තර්ජනය කරලා අහනවා. එතකොට ඔහු කියන්නේ දේවයන් වහන්සේ මට කුසල් කරන්නට බැරි වුණා. දේවයන් වහන්සේ මම ප්‍රමාද වුණා කියලා. පින්වත්නි ඒ කතාව යමරජතුමාට අදාළ නැහැ. එතකොට යමරජතුමා තවදුරටත් මෙහෙම කියනවා. තමන්ගේ මේ පාප කර්මය කළේ තමන්ගේ අම්මා නෙමෙයි. තමන්ගේ මේ සතුන් මැරීම සොරකම් කිරීම කාමයේ වර්ධවා හැසිරීම බොරු කීම් කීලාම් කීම් සැරපස වචන කතා කිරීම හිස් වචන කතා කිරීම දැඩි ලෝභේ කීන්ති යෑම මිත්‍යා දෘෂ්ටිය කියන ඔය දස අකුසල ඔක්කොම කරගත්තේ තමන්ගේ තාත්තත් නෙමෙයි තමන්ගේ සහෝදරයාත් නෙමෙයි සහෝදරියත් නෙමෙයි යහළුවොත් නෙමෙයි කරගත්තේ ලේනෑයොත් නෙමෙයි කලේ මහාන බමුණොත් නෙමෙයි කලේ
දෙවිවරුත් නෙමෙයි කලේ ඔබ විසින්මයි ඔය ඔක්කොම අකුසල කර්ම පාප කර්ම කරගත්තේ. ඒ හින්දා වෙන කවුරුවත් නෙමෙයි ඒ වෙනුවෙන් දුක් විඳින්න ඕනේ. අකුසල් කරගත්ත පාප කර්ම කරගත්ත ඔබමයි කියලා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් අර පින්වත් ස්වාමීන් වහන්සේලාට දේශනා කරන පින්වත් මහණෙනි, යමරජතුමා ඔහුට මේ තුන්වැනි දේවදූතයා ගැන කවුණු සහිතව කියලා තර්ජනය කරලා හතරවෙනි දේවදූතයා ගැනත් අහනවා. එම්බා පුරුෂය තමුන් මිනිසුන් අතර රජවරුන් විසින් අල්ලාගෙන ඇවිල්ලා විවිධාකාර දඬුවම් ලබා දෙන අපරාධ කරපු සොරුන් දැක්කේ නැද්ද? කසවලින් තැලුම් කන අය දැක්කේ නැද්ද? වීවල් පහර දෙන්න සිද්ධ වුණු ඒ දඬුවම විඳපු අය දැක්කේ නැද්ද? මුගුරු වලින් තැලුම් කාපු අය දැක්කේ නැද්ද? රජවරු වැරදි කරපු අයට අත්කප්පවන දඬුවම දෙනවා. අත්කප්පවපු අය දැකලා නැද්ද? පා කවපු අය දැකලා නැද්ද? අත්පා කවපු අය දැකලා නැද්ද? කන කපන අය දැකලා නැද්ද? නාසය කවපු අය දැකලා නැද්ද? කන්නාසා කවපු අය දැකලා නැද්ද? මේ විදිහට පින්වත්නි, බිලංගතාලික කියන කර්මයේ කරපු අය, සංකමුණ්ඩික කියන කර්මයේ කරපු අය, රාහමුක කියන කර්මයේ කරපු අය, ජෝතිමාලක කියන කර්මයේ කරපු අය, මේ විදිහට රජතුමා දෙන දඬුවම් රාශියක් කියලා මේ විදිහට වද දුන්නු කට්ටිය ඔබ දැකලා නැද්ද? උණු කරපු තෙල් ඉසපු ඒ වැරදි වැඩ කරපු අය දැකලා නැද්ද? සුනකයන් ලවා හප්පවපු සුනකයන්ට කන්න දාපු ඒ වැරදි වැඩ කරපු අය දැකලා නැද්ද? ජීවත්ව ඉද්දිම උල තිබ්බ කට්ටිය දැක්කේ නැද්ද? කඩුවෙන් හිස කවපු අය දැක්කේ නැද්ද? යමරජතුමා මෙහෙම අහනකොට බයෙන් වෙවුලමින් නරකයට අලුතින් ආපු මේ කෙනා කියනවා, ස්වාමීනි මම දැක්කා කියලා. යමරජතුමා නැවතත් ඔහුට මෙහෙම කියනවා, එම්බා පුරුෂය, නුවණැත්තෙක් වුණු මහලු වුණු නුඹට මෙහෙම හිතුන්නේ නැද්ද? යම් කෙනෙක් පාප කර්ම කරනවා නම් ඒ සත්වයෝ මේ ආත්ම භාවයෙහිම මෙවැනි කම්කටොළු කරවනවා. පරලොව ගැන කුමන කතාද? එමෙහින්ද මම කයින් වචනයෙන් සිතින් යහපතක්ම කරන්න ඕන. මෙහෙම අදහසක් ඔබට ඇති වුණේ නැද්ද? එතකොට පින්වත්නි, අර පාප කර්ම කළා නරකයට අලුතින් ආපු කෙනා කියන්නේ, දේවයන් වහන්සේ මට කුසල් කරන්නට බැරි වුණා. දේවයන් වහන්සේ මම ප්‍රමාද වුණා කියලා. පින්වත්නි, කුසලයේ අකුසලයේ ගැනවත් දන්නේ නැති උදවිය අතින් වෙන්නේ අකුසල්මයි. කුසලයේ අකුසලයේ දැනගන්නට ඕනේ. අකුසල් කරගන්න උදවියට එයින් ගැලවිල්ලක් නැහැ. යමරජතුමා එතකොට මෙහෙම කියනවා, තමන්ගේ මේ පාප කර්ම කරගත්තේ තමන්ගේ අම්මා නෙමෙයි, තමන්ගේ තාත්තා නෙමෙයි, සහෝදරයා සහෝදරිය යහළුවෝ නෙමෙයි, සහලයේ නෑයෝ මහාන බමුණු දෙවිවරු නෙමෙයි, ඔබයි මේවා කරගත්තේ. ඒ නිසා මේකට විපාකත් විඳින්න ඕනේ ඔබමයි කියලා. පින්වත්නි, යමරජතුමා හතරවෙනි දේවදූතයා ගැන කවුණු කියලා තර්ජනය කරනවා. දඬුවම් දෙනවයි කියලායි තර්ජනය කරන්නේ. ඊට පස්සේ පස්වෙනි දේවදූතයා ගැනත් අහනවා, එම්බා පුරුෂය, තමුන් මිනිසුන් අතර පහළ වුණු පස්වෙනි දේවදූතයා දැක්කද නැද්ද කියලා. ස්වාමීනි, දැක්කේ නෑ කියලා තමයි අර නරකයට අලුතින් ආපු කෙනා කියන්නේ. එතකොට යමරජතුමා අහන්නේ, එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතර මැරි එක දවසක් ගිය, මැරි දවස් දෙකක් ගිය, මැරි දවස් 3ක් ගිය, ඉදිමී ගිය, නිල්වන් වුණු ඕජා වැగిරෙන කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ දැක්කේ නැද්ද? පින්වත්නි,
ඇත්ත දකින්න කටයුතු කරන්නේ නැතුව ඔය ඇත්ත ඔබ වහගෙන ඉන්නකම් ඔබ මෝහයට චිත්තසංතතිය තුළ ඉඩ දීලා තියෙනකම් මේ ඇත්ත පේන්නේ නැහැ. නමුත් කවදා හරි දවසක ඔය ඇත්ත මානෙටපත් වෙනවා. එතකොට දැන් ඔය ඇත්තන් ඔය රූපයේ වාන රූපයට ඇලුම් කරන අය, ඔබේ හැඩරුවට ඇලුම් කරන අය, ඔබේ දීපලවත් පොහසත්කම් වලට ඇලුම් කරන අය, ඔබත් එක්ක රාගයේ හින්දා එහෙම නැත්නම් කුමන හෝ කාමාදී කාරණාවක් හින්දා බැඳීම් ඇති කරගත්ත අය ඔය ඇත්තෝ මිය ගියා කියලා දැනගත්ත ගමන්ම අඬාවි වැළපීවි කෑ ගහවි විලාප දේවි. හැබැයි සත්පුරුෂ පින්වත්නි ඒ අඬන්නේ වැළපෙන්නේ විලාප තියන්නේ කෑ ගහන්නේ කුමන හෝ දෙයක් ඔවුන්ට අහිමි වුණු හින්දා. ඔබ අහිමි වුණා කියන ඔබෙන් ලැබෙන්න තිබ්බ දේවල් නොලැබී යනවා කියන එක. ඒක සමහරලාට රාගය වෙන්න පුළුවන්, සමහරලාට ධනෙ මිල මුදල් වෙන්න පුළුවන්, වස්තුව දීපල ඊට කඩන් වෙන්න පුළුවන්. හැබැයි සත්පුරුෂ පින්වත්නි පැයක් දෙකක් යනකොට ඔය ඇත්තන්ගේ ශාරීරියේ උණුසුමත් නැති වෙනකොට උණුසුම ගිහිල්ලා අර මියගිය ශරීරයෙන් උණුසුම ගිහිල්ලා ශරීරයේ සීතල වෙලා දරදඬු වෙනකොට දරදඬු වෙලා අක්‍රීය වුණු ශරීරයේ ඇතුළත තියෙන ඕජා ටික නාස් වලින් ඇස් වලින් කටෙන් ගුද යෝනි මුත්‍රා මාර්ග වලින් එළියට එන්න ගන්නකොට ශරීරයේ ඇතුළත ආමාශයේ තියෙන තත්ත්වය විනාශ වෙලා වාතයේ හිම පිරීලා බඩ පිම්බෙනකොට ඒ වගේම ශරීරය ඉටිමෙනකොට පිම්බෙනකොට ගඳ දැනෙනකොට පින්වත්නි බයක් දැනෙනවා අර බැඳීම් වල හිටිය අයට. ඒ බැඳීම් වල හිටිය අය ඊට පස්සේ බය වෙන්නේ අනේ මෙයා අමනුෂ්‍යෙක් ඒද ඒ වගේ විදිහට විවිධාකාර විදිහට. පින්වත්නි උපන් සියලු දෙනා මානෙටපත් වෙනවා. අර යම ලෝකයට ආපු තැනැත්තා කියනවා ස්වාමීනි දුටු වෙමි කියලා. යමරාජතුමා ඔහුට මෙහෙම කියනවා එම්බා පුරුෂය නුවණැත්තෙක් වුණු මහලු වුණු ඔබට හිතුන්නේ නැද්ද මෙහෙම මමත් මරණීය ස්වභාවයේ කොට තියෙන කෙනෙක් කවදා හරි මමත් මැරෙනව නේද? අනිත් හැමෝගේම අවුරුදු ගණන් කරලා බලද්දි Tamanට තව තියෙන්නේ මොනතරම් කෙටි ආයුෂ කාලයද කෙටි වයසක්ද? මොනතරම්නම් ඉතුරු අවුරුදු තව කීයද? ඒ හින්දා මම කයින් වචනයෙන් සිතින් කුසල්ම කරන්න ඕන කියන අදහස තමුන්ට ඇති වුණේ නැද්ද කියලා අර යමරජතුමා අහනවා නරකයට පව්කම් කරලා ආපු මේ තැනැත්තගෙන්. එතකොට ඔහු කියන්නේ දේවයන් වහන්සේ මට කුසල් කරන්නට බැරි වුණා. දේවයන් වහන්සේ මම ප්‍රමාද වුණා කියලා. එතකොට යමරජතුමා අහපව මෙහෙම කියනවා. ප්‍රමාද වුණු හින්දා කයින් වචනයෙන් සිතින් කුසල් කළේ නැද්ද? දැන් තර්ජනය කරනවා. එම්බා පුරුෂය ප්‍රමාද වෙච්ච අයට මං කරන්නේ මොකද්ද? ඒ දේ තමයි මම දැන් ඔබටත් කරන්නේ තමුන්ටත් කරන්නේ කියලා තර්ජනය කරනවා. යමරජතුමා තවදුරටත් කියනවා මේ පාප කර්ම කළේ මේ සතුන් මැරීම සොරකම් කිරීම කාමයේ වාදවා හැසිරීම බොරු කීම් කේලාම් කීම් සරපස වචන කතා කිරීම හිස් වචන කතා කිරීම දැඩි ලෝභයේ කීර්තිය මිත්‍යා දෘෂ්ටිය කියන ওই දේවල් කළේ තමුන්ගේ අම්මා නෙමේ තමුන්ගේ තාත්තා නෙමේ තමුන්ගේ සහෝදරයා සහෝදරිය යාළුවෝ සහලීනෑයෝ මහාන බමුණෝ දෙවිවරු ඒ කවුරුත් නෙමේ කළේ ඔබමයි කළේ. ඒ නිසා ඔබ කරපු දේවල් වලට ඔබම විපාක විඳින්න ඕන කියලා. යමරජතුමා පස්වෙනි දේවදූතයා ගැන ඇහුවට පස්සේ නිස්සද්ද වෙනවා. පින්වත්නි යමරජතුමා නිහඬ වෙනවා. නිහඬ වුණාට පස්සේ අර නිරේ පාලකයෝ
අලුතෙන් නරකයට ආපු කෙනාව අරගෙන ගිහිල්ලා පංචවිධ බන්ධන විදිහට තියෙන දඬුවම් ලබා දෙනවා. පින්වත්නි, නිර්පාලයෝ ඔහුට දෙන පංචවිධ වද බන්ධන ගැන, අපාය දුක ගැන, ඒ වගේම අපායේ විඳින්න තියෙන කරදර පීඩා, අටමහා නරකයෙන් නරකයට තියෙන විවිධ ස්වභාවයන් ගැන කියලා දෙන්න කලින් ඔය පින්වතුන්ට දැන් ප්‍රශ්නයක් ඇති වෙලා ඇති යමරජතුමා කවුද කියලා. ඒ යමරජතුමා ගැන කියා දෙන්නට ඕනේ. පින්වත්නි, යමරජතුමා කියලා කියන්නේ වේමානික ප්‍රේත රාජයෙක්. ඔහු ගැන පින්වත්නි අංගුත්තර නිකාය අටුවාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. යමරාජා නාම වේමානික ප්‍රේත රාජා ඒකස්මින් කාලේ දිබ්බ විමානේ දිබ්බ කප්ප රුක්ක දිබ්බ උయ్యాන දිබ්බ නාටක දිබ්බ සම්පත්‍ය අනුභවති. ඒකස්මින් කාලේ කම්ම විපාකං ධම්මිකෝ රාජා නවේස ඒකෝ හෝති. චතුසුපන ద్వාරේසු චත්තාරෝ ජනා හෝති කියලා. පින්වත්නි, ඒකෙන් කිව්වේ යමරජතුමා කියලා කියන්නේ වේමානික ප්‍රේත රාජයෙක්. ඔහු එක් කාලයක දිව්‍ය විමානයක දිව්‍ය කල්පවෘක්ෂ, දිව්‍ය උද්‍යාන, දිව්‍ය නාටක, ඒ වගේම දිව්‍ය ස්ත්‍රීන් ඒවා පිරිවරාගෙන සම්පත් අනුභව කරනවා. ඔහු එක් කාලයක කර්ම විපාකයේ වින්නවා. ධාර්මික වුණත් හුදකලාව නෙමෙයි මේ වේමානික ප්‍රේත රාජයෙක් වුණු යමරජතුමා ඉන්නේ. දොරටු 4 දිනක් ඉන්නවා. පින්වත්නි, යමරජතුමා කියන්නේ වේමානික ප්‍රේත රාජයෙක්. යමරජුරෝ මුණ ගැහෙන්නට පින්වත්නි පුළුවන් වෙන්නේ දස අකුසල කර්ම කරගත්තාම ගැළවිල්ලක් නැහැ සංසාරේ පුරා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නැවතත් අර පින්වත් ස්වාමින්වහන්සේලාට කියනවා, පින්වත් මහණෙනි, නිරේපාලයෝ ඔහුට පංචවිධ බන්ධන කියලා දීලා ඔහුට හිරිහැර කරනවා. රත්තුණු යකඩ හුලක් පින්වත්නි අතේ ගහනවා. අතේ ගසලා රත්තුණු යකඩ හුලක් අනිත් අතටත් ගහනවා. රත්තුණු යකඩ හුලක් පහේ ගසනවා. රත්තුණු යකඩ හුලක් අනිත් පහේත් ගසනවා. රත්තුණු යකඩ හුලක් හරියටම පපුව මැද්දට තියලා ගහනවා. පින්වත්නි, අර පුද්ගලයා වේදනාවෙන් පෙරිහන් දෙනවා, කෑ ගහනවා. ඔහුට ඊටාම දරුණු තියුණු කටුක දුක් වේදනාවන් තමයි ඒකෙන් ලැබෙන්නේ. පින්වත්නි, ඔහුගේ පාප කර්ම තවමත් ගෙවන්න තියෙනවද? ඒ කියන්නේ කරගත්ත පාප කර්ම ගෙවිලා නැද්ද? ඒ තාක් කාලයක් ඔහු මැරෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වන්ත මහණෙනි, නිරේපාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළවේ නිදි කරවනවා. කෙටේරි වලින් සසිනවා. ඔහු එහි ඊ타මාත්ම දුක් තියුණු කටුක දුක් වේදනාවන් විඳිනවා. කරගත් පාප කර්මය කෙලවර වෙන්නේ නැද්ද? ඊතා කාලයක් ඔහු මැරෙන්නේ නැහැ. පින්වත්නි, ඔබ අකුසල කර්ම කරනකොට අකුසල කර්මවල පූර්ව මුංචන අපර විදිහට ඔය ඇත්තන්ගේ හැම කර්මයකට විපාක ඔබට හම්බ වෙනවා. මොනම හේතුවකටවත් අකුසල කර්ම නම් කරන්න එපා. අර යමපාලයෝ, ඒ නිරේපාලයෝ මේකෙන උඩුකුරුව හිස යටිකුරු කරලා පින්වත්නි වැය වලින් සසිනවා. එහි තිබෙන ඒ දුක්ඛිත තියුණු කටුකුණු වේදනාවන් හැම එකක්ම ඔහුට විඳින්න වෙනවා. ඒ පාප කර්ම කෙලවර වෙන්නේ නැති තාක් කාලයක් ඔහු මැරෙන්නේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා පින්වත්නි. පින්වත් මහණෙනි, නිරේපාලය ඔහුව රථයක බැඳගෙන ගිනිගෙන ඇවිලෙන දිලිසෙන ගිනි තෙල් තියෙන යකඩ පොළවේ ඉදිරියටත් ගමන් කරවනවා. පසුපසටත් ගමන් කරවනවා. එහි තිබෙන දුක් ගුණ තියුණු වුණ කටුක වුණ දුක් වේදනාවන් විඳිනවා. ඒ පාප කර්මයේ කෙලවර වෙනකම් ඔහු මැරෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් පින්වත් මහණෙනි, නිරේපාලිය ඔහු ගිනිගෙන ඇවිලෙන දිලිසෙන ගිනි දැල් තියෙන ඒ මහා අඟුරු පර්වතයේට එන නංවනවා. පල්ලෙහාට උල් වලින් එන බස්සවනවා. එතනත් පුදුම දුක් ගොඩක් ඔහුට විඳින්න වෙනවා. ඔහුගේ පාප කර්ම ගෙවිලා අවසන් වෙනකම්ම ඔහු මැරෙන්නෙත් නැහැ. පින්වත් මහණෙනි, නිරේ පාලකයෝ ඔහුගේ පාද උඩුකුරුව සිටින්නට, හිස යටිකුරුව සිටින්නට ගිනිගෙන ඇවිලෙන දිලිසෙන ගිනි දැල් තියෙන සත්තු ලෝදිය සැලියකට දානවා. ඒ ලෝදිය සැලියේ පෙන නගමින් පැසෙන ඔහු එක්වරක් උඩට එනවා. තවත් වරක් යටට යනවා. තවත් වරක් හරහට යනවා. ඔහුට දුක් ගුණ තියුණු උන කටුක උන වේදනාවන් විඳින්න වෙනවා. හැබැයි කරගත්ත පාප කර්මයේ ගෙවෙන කම්ම මැරෙන්නේ නැහැ. නිරේපාලකයෝ ඔහුව මහා නරකයේ දමනවා. ඒ මහා නරකය කොන් 4ක් තියෙනවා. දොරටු 4ක් තියෙනවා. කොටස් විදිහට බෙදලා තියෙන්නේ. කොටස් විදිහට ප්‍රමාණ කරලා තියෙන්නේ. යකඩ පවුලකින් වට කරලා තියෙන්නේ. යකඩ පියනකින් වහලා තියෙන්නේ. ඒ මහා නිරයේ බිම යකඩයෙන්මයි කරලා තියෙන්නේ. නිතරම දැල්වෙන ගින්නක් තියෙනවා. හැම මොහොතේම හාත්පස යොදුන් 100ක් ගින්න පැතිර සිටිනවා. ඒ මහා නරකයේ නැගෙනහිර බිත්තියෙන් නගින ගිනි දැල් බස්නාහිර බිත්තියේ හැපෙනවා. බස්නාහිර බිත්තියේ නගින ගිනි දැල් නැගෙනහිර බිත්තියේ හැපෙනවා. උඩු දිග තියෙන බිත්තියේ නගින ගිනි දැල් දකුණු පැත්තේ බිත්තියේ හැපෙනවා. දකුණු පැත්තේ බිත්තියේ ගිනි දැල් උතුරු පැත්තේ බිත්තියේ හැපෙනවා. යටින් මතුවන ගිනි දැල් උඩට යනවා. උඩින් මතුවන ගිනි දැල් යටට යනවා. එතෙන්දිත් ඔහුට බොහෝ දුක් කරදර විඳින්න සිද්ධ වෙනවා. පින්වත්නි, ඒ පාප කර්මයේ ගෙවෙන්නේ නැති තා කාලයක් ඔහු මැරෙන්නේ නැහැ. ඔය ඇත්තෝ ලෝදී එහෙම තියෙන පින්වත්නි ගිනි කඳු ආදිය සිහිපත් කරගන්නකෝ. පින්වත් මහණෙනි, දීර්ඝ කාලයක් ගත වීමෙන් යම්කිසි කාලයක ඒ මහා නිරයේ නැගෙනහිර දොරටුව විවෘත වෙන කාලයක් එනවා. ඒ කාලයට මේ පුද්ගලයා ඒ දොර දිහාවට වේගයෙන් දුවනවා. වේගයෙන් දුවන ඔහු පින්වත්නි දරා ගන්න බැරි තරම් වේදනා ගොඩකටත් මුහුණ දෙනවා. ඔහුගේ සමේ සිවිය පිච්චෙනවා. හමත් පිච්චිලා යනවා. වේගයෙන් දුවන ඔහුගේ මසුත් පිච්චෙනවා. නහරත් පිච්චෙනවා. ඇටත් පින්වත්නි දුන් දානවා. මේ විදිහට අවුරුදු 1000ක් විතර ගියාට පස්සේ ඔහුට පුළුවන්කම ලැබෙනවා ඉතින්ට සමීප වෙන්න. හැබැයි සමීප වෙනකොටම අර දොර වැහෙනවා. පින්වත්නි, එතන තියුණු කටුක දුක් ඔහුට විඳින්න වෙනවා. ඔහු තවම මැරෙන්නේ නැහැ. ඔහුගේ පාප කර්මයේ ගෙවිලා අවසන් වෙනකම්ම. පින්වත්නි, මෙහෙම දීර්ඝ කාලයක් ගෙවුනට පස්සේ ඒ මහා නරකේ බස්නාහිර පැත්තේ දොරටුව විවෘත වෙනවා. ඔහු ඒ දොර දිසාවට වේගයෙන් දුවනවා.
වේගයෙන් දුවන ඔහුට කලින් වතාවේ සිද්ධ වුණා වගේ සමත් පිච්චිලා යනවා, මසුත් පිච්චෙනවා, ඇටත් පිච්චෙනවා. වසර දහසක් විතර ගියාට පස්සේ ඒ දොරත් වැහෙනවා. එතෙන්දී මේ පාප කර්ම කරගත්ත කෙනාට තියුණු කටුක දුක්මයි විඳින්න වෙන්නේ. ඒ පාප කර්මයේ කෙලවර වෙනකම් ඔහු මැරෙන්නේ නැහැ. උතුරු දොරටුවත් විවෘත වෙනවා. ඔහු ඒ දිශාවටත් දුවනවා. දකුණු දොරටුවත් විවෘත වෙනවා. ඔහු ඒ දිශාවටත් දුවනවා. කලින් වතාවල් වල කිව්වා වගේම පින්වත්නි, ඔහුට දැඩි දුක් විඳින්න වෙනවා. හැබැයි ඒකෙන් පිට වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔහු කරගත්ත ඒ පාප කර්ම ගෙවිලා අවසන් වෙනකම්ම. පින්වත්නි, මේ විදියට දීර්ඝ කාලයක් ගියහම එක්තරා කාලයක ඒ මහා නිරයේ නැගෙනහිර දොරටුව විවෘත වෙනවා. ඔහු වේගයෙන් දුවනවා. ඔහුගේ ඇඟේ සිවිය පිච්චෙනවා, සම පිච්චෙනවා, මස් පිච්චෙනවා, නහර පිච්චෙනවා, ඇට පිච්චෙනවා, දුන් දානවා. හැබැයි ඔහු ඒ දොරටුවෙන් නික්මෙනවා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙහෙම දේශනා කරනවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරයට පස්සේ අති විශාල වුණු ගූත නිරය කියන එකක් තියෙනවා. ඒ ගූත නිරය එකටමයි පිහිටලා තියෙන්නේ. ඔහු අර මහා නිරයෙන් පස්සේ වැටෙන්නේ ඒ ගූත නිරයට. ඒ ගූත නිරයේ ඉන්දිකටු තුඩ වගේ සමාන කටවල් තියෙන පණුව වගේක් මේ පව් කරපු මේ තැනැත්තාගේ හැම විදිනවා. සිවිය සිදලා, සම විදලා, මස් විදලා, නහර විදලා, ඇට විදලා, ඇට මිදුළු කාලා ඒ විදිහට බොහෝ දුක් කරදර ඔහුට ලබා දෙනවා. ඔහුගේ පාප කර්මය ගෙවිලා අවසන් වෙනකම් ඔහු මැරෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඒ ගූත නරකයට පස්සේ මහත් උණු අලු තියෙන නිරයක් තියෙනවා එකටම පිහිටලා. ඒ උණු අලු තියෙන නිරයේ ඔහු වැටෙනවා. එතෙන්දී තියුණු කටුක දුක් තමයි ඔහුට විඳින්න වෙන්නේ. ඒ පාප කර්ම ගෙවෙනකම් ඔහු මැරෙන්නේ නැහැ. ඊට පස්සේ උණු අලු නිරයට පස්සේ තියෙන යොදුනක් ඒ උසට ගිය අඟල් 16ක් විතර තික යකඩ කටු තියෙන ගිනිගෙන ඇවිලෙන අතිශයින්ම දිලිසෙන ගිනිදැල් තියෙන මහා කටියඹුල් වනයේට වැටෙනවා. කටියඹුල් වනයේ ඔහුව උඩට නංවනවා. ඔහුව පහළට බස්සවනවා. ඒ යම පාලයෝ පුදුම තරම් ඔහුන්ට වද දෙනවා. ඉහළට නගවනවා, හපව පහළට බස්සවනවා. කටුක දුක් කරදර විඳින්න වෙනවා. ඒ පාප කර්මයේ ගෙවෙනකම් ඔහු මැරෙන්නේ නැහැ. කටුඹුල් වනයේට පස්සේ විශාල අසිපත්ත කියන නරකයට තමයි වැටෙන්නේ. කටුඹුල් වනයේට පස්සේ ඒත් එක්කම තියෙන්නේ අසිපත්ත නරකය. ඔහු ඒකට වැටෙනවා. ඒ නිරයේ වාතයෙන් වැටෙන කඩුපත් පින්වත්නි අතත් කපනවා. ඒ වාතයෙන් වැටෙන ඒ කඩුපත් වලට නහයත් කැපෙනවා. පාදත් කැපෙනවා. අත්පා දෙකම කැපෙනවා. නාසය කන කන්නාසා දෙකම එතන දැඩි දුක් කරදර ඔහුට විඳින්න වෙනවා. හැබැයි පාප කර්ම කෙවිලා අවසන් වෙනකම් මැරෙන්නේ නැහැ. ඒ අසිපත් නිරයට පස්සේ විශාල සාර ජලයෙන් පිරුණු බීතරණී කියන මහා නරකයේ පිහිටලා තියෙනවා. අසිපත් නිරයෙන් පස්සේ ඔහු වැටෙන්නේ මහා නරකයට, බීතරණී කියන මහා නරකයට. ඉතින්දී යටිගම් බලා යන දිය පහටත් ඔහු ගසාගෙන යනවා. උඩුගම් බලා යන දිය පහටත් ඔහු ගසාගෙන යනවා.
උඩුගම් බලා යන දියපාරට යටිගම් බලා යන දියපාරට ගසාගෙන යනවා. එතෙන්දී තියුණු කටුක දුක් කරදර ඔහුට විඳින්න වෙනවා. පාප කර්ම ගෙවිලා අවසන් වෙනකම් ඔහු මැරෙන්නෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා පින්වන්ත මහණෙනි. නිරේ පාලකයෝ ඔහුව බිලිකටු වලින් අමුණලා ගොඩට අරගෙන පොළොවෙහි දාලා එම්බා පුරුෂය කැමති දේවල් මොනවද කියලා අහනවා. ඔහු කියන්නේ ස්වාමීනි මට බඩගිනි කියලා. සතුන් මැරීම සොරකම් කිරීම ආදී මොනම හේතුවකටවත් කරන්න එපා. සමහරු බිලිකොකු අරගෙන ගිහිල්ලා බඩගිනි ඉන්න සතෙක්ට පණුවෙක් හරි කෑමක් හරි මොනවා හරි අමුණලා කන්න දානවා. ඒ මාළුවෙක් ඒක කන්න බිලිකට්ට කටට ගත්ත ගමන්ම ඒ මාළුවාව ගොඩට අරගෙන මාළුවාට දෙන වද ගැන හිතන්නකෝ. පින්වත්නි ඔහු කියනවා අනේ මට බඩගිනි කියලා. එතකොට අර නිරේ පාලයෝ මේ නිරිසතාගේ කට්ටට ගිනිගෙන දැවෙන අඬුවෙන් පින්වත්නි දානවා රත්තුණු ලොහෝ ගුලියක්. කට අරින්නෙත් ගිනිගෙන දැවෙන අඬුවකින් රත්තුණු ලොහෝ ගුලියක් කටට දානවා. ඔහුගේ තොලක් දැවෙනවා, කටක් දැවෙනවා, උගුරක් දැවෙනවා, පපුවක් දැවෙනවා, බඩවැලුත් දැවෙනවා, අතුණු බහනුත් දවාගෙන ගිහිල්ලා පිටිපස්සෙන් පශ්චිම භාගයෙන් පින්වත්නි යට භාගයෙන් නික්මෙනවා. ඔහුට එතෙන්දි දැටි දුක් විඳින්න වෙනවා, කටුක දුක් විඳින්න වෙනවා. ඒ පාප කර්මයේ ගෙවෙනකම් ඔහු මැරෙන්නෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරන පින්වත් මහණෙනි, නිරේපාලයෝ ඔහුගෙන් එම්බා පුරුෂය කැමති මොනවටද කියලා නැවතත් අහනවා. ස්වාමීනි අනේ මට වතුර ටිකක් බොන්න ඕනේ, වතුර තිබහයි කියලා කියනවා. අර නිරේපාලයෝ ඔහුගේ කටට ගිනිගෙන දිලිසෙන ගිනි දැලුත් එක්ක තියෙන රත්තුණු යකඩ අඬුවකින් අරගෙන පින්වත්නි ලෝධිය කටේ වක් කරනවා. ඒ ලෝධිය කටේ වක් කරනකොට ඔහුගේ තොලුත් පිච්චෙනවා, කටත් පිච්චෙනවා, උගුරත් පිච්චෙනවා, පපුවත් පිච්චෙනවා, බඩවැලුත් පිච්චෙනවා, අතුණු බහනුත් පිච්චෙනවා. ඒ ඔක්කොම දවාගෙන යට භාගයේ නික්මෙනවා. ඔහු එතෙන්දී තියුණු වුණු කටුක වුණු දුක් වේදනා විඳිනවා. ඒ පාප කර්මයේ ගෙවනකන් ඔහු මැරෙන්නෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා පින්වන්ත මහණෙනි, නිරේපාලයෝ නැවතත් ඔහුව මහා නිරෙහි දානවා. මේ විදිහට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ නරකයේ විඳින්න වන දුක් ආදර කියනවා. සත්පුරුෂ පින්වත්නි දේවදූත සූත්‍රයේ අවසන් වෙද්දී භාග්‍යවතුන් වහන්සේ ඒ අවසාන භාගයේදී මෙහෙම දේශනා කරනවා. පින්වන්ත මහණෙනි, පෙරවුණු දෙයක් මම ඔබට මේ දැන් කියන්න හදන්නේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම පින්වත් සංඝ රත්නයට ආමන්ත්‍රණය කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම රජතුමාට දවසක් මෙහෙම හිතුණා. පින්වත්නි, ලෝකයේ යම් කෙනෙක් පව්කම් කරනවාද ඔවුන් මෙහි ඇවිල්ලා විවිධාකාර දුක් කරදර විඳිනවා. අනේ මටත් මනුස්සාත්ම භාවයක් ලබන්න නැත්නම්, අනේ මටත් අරහත් වූ සම්්‍යක් වූ සම්බුද්ධ රාජෝත්තම බුදුරජාණන් වහන්සේ ලෝකේ උපදිනකොට මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරනවා නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්ම දේශනා කරනවා නම්, මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දැනගන්නවා නම් අනේ මොනතරම් හොඳද කියලා හිතනවා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා පින්වත් මහණෙනි,
මම මේ කාරණාව දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ වෙනස් ශ්‍රමණයෙක්ගෙන් දැනගෙන නෙමෙයි. තවත් බමුණෙක්ගෙන් අහලා දැනගෙන නෙමෙයි. මේ අටමහා නරක සියල්ලම මමම දැකලා මමම පරික්ෂා කරලා මං විසින්ම දැනගෙන තමයි මං විසින්ම දැකලා තමයි ප්‍රත්‍යක්ෂ කරගෙන මේ කවුණ ඔබට කියන්නේ කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ විදියට අටමහා නරකයේ සියලු විස්තර භාග්‍යවතුන් වහන්සේම දැකලා භාග්‍යවතුන් වහන්සේම දැනගෙන භාග්‍යවතුන් වහන්සේ විසින්ම ඒ කවුණු ප්‍රත්‍යක්ෂ කරගෙන පින්වත්නි දේශනා කරන බව දේශනා කළා. සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තෝ සසරින් එතර වෙන්න කටයුතු කරගන්න ඕන. ඔය පින්වතුන් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාතවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, සරපවස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභයේ කීර්තිය, මිත්‍යා දෘෂ්ටිය කියන ඌවගෙන් ගැලවෙන්න ඕන ඔබේ යහපත උදෙසා. දැන් නම් කියන්නේ සදාචාරවත් සමාජයක් උදෙසා සිය රැකීමනේ. ඔය ඇත්ත සදාචාරවත් සමාජයක් හදන එකට වඩා පින්වත්නි ඔබ කටයුතු කරන්න ඕන ඔබ සසරින් එතර වන එකට. එතකොට කොහොමද සමාජයේ සදාචාරවත් වේවි? එහෙම නැති වුණොත් පින්වත්නි සත්ත්ව ඝාතන කරන අය උපදින සංජීවයට ඔබ වැටේවි. මව්පිය ගුරුවර ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගැන ඒ වරදව පිළිපදින අය ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකය උපදින ඒ වැඩි වශයෙන් ඒ වගේ අය උපදින කාල සූත්‍රයට වැටේවි. ගවයන් මැරුවොත්, එළුවන් මැරුවොත්, කුකුලන් මැරුවොත් ඒ වගේ සත්ත්ව ඝාතනය කරලා ජීවත් වුණොත් සංඝාතයට වැටේවි. සත්වයන්ට හිංසා කළොත්, පීඩා කළොත් ඒ වගේම අනවින කොඩිවින යන්ත්‍ර, ඉන්ද්‍රජාල මායාකාර ඒ වගේ විවිධ දේවල් කරලා අනිත් අයට වද දෙමින් හිරිහැර කරමින් අනුන්ව රවට්ටලා ජීවත් වුණොත් රහුරවේට වැටේවි. තුනුරුවන් සතු වස්තුව පැහැරගත්තොත් පින්වත්නි අම්බලම් මඩම් ආදී විනාශ කළොත් මහා රෞරවයට වැටේවි. මිත්‍යා දෘෂ්ටික විදිහට කටයුතු කරලා මිත්‍යා දෘෂ්ටිකව හිටියොත් තාපයට වැටේවි. තුනුරුවන් සැක කරමින් තුනුරුවන්ව අන්‍යයන්ට සැක කරවමින් බලවත් මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කළොත් මහා තාපයට වැටේවි. පින්වත්නි පංච ආනන්තර පාප කර්ම ඒ වගේම එමා මැරීම, පියා මැරීම වගේ දේවල් වගේම පින්වත්නි සංඝ සන්තක දීපල විනාශ කළොත්, සංඝ සතු දේවල් විනාශ කළොත්, සංඝ රත්නයට පූජා කරලා තියෙන දේවල් පින්වත්නි පරිහරණය කළොත්, දාගැබ් පිළිමාදී විනාශ කළොත් අවීචියට වැටේවි. මේ විදිහට පින්වත්නි බොහෝ කාලතර හිරිහැර පීඩා රාශියක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා සතුන් මරන්න එපා ඔය ඇත්තෝ. ඔය ඇත්තෝ ඔබට කරුණා මෛත්‍රිය දක්වන්න ඔබව දුකට වැටෙන්න ඉඩ දෙන්න එපා. සොරකම් කරන්න එපා ඔය ඇත්තෝ. කාමයේ වාතවා හැසිරෙන්න එපා ඔය ඇත්තෝ. සත්ත්ව ඝාතනය කළොත් පින්වත්නි සොරකම් කළොත් කාමයේ වාතවා හැසුණොත් මේ දුක් විඳින්න වෙනවා. ජීවත් ඉද්දිත් බොහෝ කාදර විඳින්න වෙනවා. බොරු කියන්න එපා, කේලාම් කියන්න එපා, සරපවස වචන කතා කරන්න එපා, හිස් වචන කතා කරන්න එපා ඔය ඇත්තෝ. ඒව කළොත් ඔය ඇත්තන්ට බොහෝ කාදර දුක් විඳින්න වෙනවා. ඒ වගේම අවිද්‍යා, ව්‍යාපාදී, මිත්‍යා දෘෂ්ටිය කියන මේවා ඇතුව කටයුතු කරන්න එපා ඔය ඇත්තෝ. ඒව කළොත් ඔබට බොහෝ දුක් කාදර විඳින්න සිද්ධ වෙනවා. සත්පුරුෂ පින්වත්නි සසරින් එතර වෙන්නට ඔබ කටයුතු කරන්න ඕන. වසරක් ගෙවිලා රාජ්‍ය වර්ෂයෙන් විවාහ වර්ෂයෙන් වසරක් උදා වෙනවා. මේ වසරේදී මේ පළවෙනි මොහොතේම ඔබ අධිෂ්ඨාන කරගන්න තව හෝරා කීපයකින් උදාවන රාජ්‍ය විවාහ වර්ෂයෙන් ඊ නව වසර තුල පින්වත්නි කිසිම දස අකුසල කර්මයක් ඔබට කරගන්නේ කියලා. ඔය ඇත්තෝ අධිෂ්ඨාන කරගන්න. මේ අවුරුද්ද පුරාම ඔය ඇත්තෝ පින්වත්නි දස කුසලයේ හැසිරෙනවා කියලා ඉදිරි මුළු ජීවිත කාලය පුරාම අතීතේ හැමෝගේම අතින් මොනවා හරි වැරදි වෙලා තියෙනවා, අකුසල් වෙලා තියෙනවා, අකුසල් නොවුණු කෙනෙක් නැහැ.
ඔය ඇත්ත හැරිලවත් බලන්න එපා. පින්වත්නි ඔබ අතින් අතීතයේ වෙලා තියෙන වැරදිව මතක් කර කර ඒව අලුත් කර කර නැවත අලුතින් කර්ම රැස් කර ගන්න ඕනේ ඒව ඉතිහාසයට යවන්න. ඔය ඇත්ත ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී තියුණු කරගෙන බෝධිපාසක ධර්ම තියුණු වන විදිහට වර්තමාන ජීවිතේ මනවින් හැඩගස්වා ගන්න වග බලා ගන්න. පින්වත්නි චෝදිතා දේවදූතේහි ඊ පමච්ඡanti මානවා තේ දීගරත්තං සෝචಂತಿ හීනකායූපගානර යම්කිසි මිනිසෙක්ට දේවදූතයන්ගෙන් චෝදනා කරද්දී ඔහු ප්‍රමාද වෙනවාද? හීන වුණු නරකයට ගිය ඒ මිනිස්සු දීර්ඝ කාලයක් ශෝක කරමින් දුක් විඳනවා. යේචකෝ දේව දූතේහි සන්තෝසප්පුරිසා ඉද චෝදිතා නප්ප මච්ඡanti අරිය ධම්මේ කුදාචනං මේ ලෝකයේදී දේව දූතයන් විසින් චෝදනා කරද්දී යම්කී සත්පුරුෂයෙක් ආර්ය ධර්මයේ හැසිරෙන්නේ නැතුව ආර්ය ධර්මයේ ප්‍රමාද වෙනවා නම් පින්වත්නි උපාදානයේ භයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංකයේ ජාතියට හා ජරාමානයට කරුණ උණු තණ්හා දිට්ඨි දැටි කොට ගැනීමේ බය දැකලා ජාති මරණ සංඛ්‍යාත නිර්වාණේ සතර උපාදාන විදිහට ගන්න නැතුව මිදෙනවද? තේකීම පත්තා සුඛිනෝ ditta ධම්මා බිනිබ්බුතා සබ්බ වේද බයාතීතා සබ්බ දුක්ඛං උපච්චගුන්ති ප්‍රමාද නොවී වාසය කරන සුවපත් වුණු මේ ආත්මෙහිම නිවුණු සියලු වෛර බය ඉක්මවපු ඒ සත්පුරුෂයෝ සියලු දුක් ඉක්මවන අය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. සත්පුරුෂ පින්වත්නි ඔබ ඉපදුණු අය, ඔබ තිරා යන අය, ඔබ ලෙඩ වෙන අය, ඔබ මානියට පත්වන අය. පින්වත්නි අර ලදරුවාව කල්පනා කරගන්න. ලදරුවා වගේ පින්වත්නි ඔබත් යම් දවසක මව කුස පිළිසිඳ ගත්තා. පින්වත්නි ඒ වගේම ලෙඩ වෙන කට්ටියව ඔබ සිහියට ගන්න. ඒ ලෙඩ වෙන අය වගේ බොහෝ කාදර පීඩා පින්වත්නි ඔබටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම පින්වත්නි විවිධාකාර ආකාරයට ඔය ඇත්තන්ට ජාතිමාන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදියට මුහුණ දෙන්නවන ආකාරයේ කල්පනා කරන්න. මේ සසර අතිශයින්ම භයානකයි. ඔය පින්වතුන් සිහිය එලවා ගන්න, නුවණින් ඉන්න, සිහි නුවණින් ඉන්න. ඔබ රැවටෙන්න දෙන්න එපා. ඔය ඇතුසේ සද්ධර්ම ඉගෙන ගන්න. ධර්මයේ නොදන්නාකම ධර්මයේ වරදක් නෙමෙයි. ඔය පින්වතුන්ගේ වරදක්. අපාගත වෙන එක ධර්මයේ වරදක් නෙමෙයි. අපාගත වෙන එක අපාගත වන විදිහේ අකුසල කර්ම රැස් කරගත්ත අයගේ වරදක්. ධර්මයේ මේ දී කළෝතින් වෙන්නේ මේකයි කියලා පෙන්නලා තියෙද්දි ඒව දැන ඉගෙනගෙන පිළිපැත්ලා තමන්ව ගලවා ගන්න කටයුතු කරගන්නේ නැතුව ගිය ඒ අසත්පුරුෂ මාර්ගයේ කටයුතු කරපු තමන්ගේ දෘෂ්ටියේ තණ්හාවන්ගේ අවිද්‍යාවන්ගේ වරදක්. ඒ අවිද්‍යා තණ්හා මිත්‍යා දෘෂ්ටි ආදී නැති කරගෙන සසරින් එතර වෙන්නට ඔය පුණ්‍යවන්තයෝ අදිෂ්ඨාන කරගන්නට ඕන. කරුණාවන්ත ගුණපර පින්වත්නි පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයිනට අද අපි දේවදූත සූත්‍රයෙන් ධර්මදේශනාවන් පැවැත්වුවේ. අද මේ සඳහා ආරාධනා කරලා මේ වැඩසටහන සංවිධානය කරපු සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කල්යාණ මිත්‍ර සත්පුරුෂ පුණ්‍යවන්තයින් හැමදිනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරන ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පින්වන්ත අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේට ඒ වගේම විශේෂයෙන්ම 2016 වසරේ ජනවාරි මාසේ 4 වෙනි දින ආරම්භ කරන ලද සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ සංවිධානයේ සමග පුරා වසර 5ක් පුරාවට සත්පුරුෂ කල්යාණ මිත්‍ර භාවයෙන් යුක්තව රැඳී සිටීමෙන් සම්බුද්ධ ශාසනය ඇසුරු කරමින් බොහෝ කුසල රැස් කර ගනිමින් වීරවන්තව කටයුතු කරන පින්වන්ත ඔය සහෝදර සහෝදරියන් සියලු දෙනාටම පින්වත්නි සියලුම පුණ්‍යවන්තයින්ට
මේ උතුම් ධර්ම දේශනා සඳහා මේ මාතෘකාවෙන් ධර්ම දේශනා පවත්වන්නට ආරාධනා කරලා ඒ සඳහා ඕන කරන ප්‍රචාරක ආදී සියලු කටයුතු සිද්ධ කරලා මේ උතුම් කටයුතු සංවිධානය කරපු සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ සංවිධානයේ සියලුම පුණ්‍යවන්ත කල්යාණ මිත්‍රයින්ට පින්වත් ඔය සහෝදර සහෝදරියන් සියලු දෙනාටම ඊ타ම ඉක්මනින් සැපසහගත ප්‍රතිපදාවෙන් යුක්තව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලසුන් අසන්නට මේ පුණ්‍ය කර්මයෝ ඒකාන්තේම හේතු වේවා. ඔය පින්වතුන් තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදී සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ සංවිධානයේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයින්ට ලැබේවා. මේ ධර්ම දේශනාව සඳහා මේ ධර්ම දේශනාව සාර්ථක කරගන්නට උදව් කළ සහාය ලබා දුන්නු Facebook ඔස්සේ දහම් පණිවිඩය බෙදා හරපු සියලුම පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය කර්මයේ හේතු සම්පත්ම වේවායි කියලා පින්වන්ත ඔබ පින් අනුමෝදන් කරනවා. සත්පුරුෂ පින්වත්නි මේ ධර්ම ශ්‍රවණය කරමින් ජනිත කරගත් පුණ්‍ය සම්භාරයෝ ඔය සත්පුරුෂයෝ නමින් මිය ගිය සියලුම නෑදෑයිනට අනුමෝදන් කරන්නට ඕන. මේ ජීවිතයට සම්බන්ධව ඔබ නමින් මිය පාලව ගිහිල්ලා පින් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු නෑදෑයිනට ඒ වගේම කලින් භවයේ ඊට කලින් භවවල ඊටත් කලින් භවවල මව්පිය අඹසැමි දූ දරුණෑ හිත මිතුරන් විදිහට ඉඳලා විවිධාකාර බැඳීම් ඇතිව ඉඳලා ශරීර වලින් වෙන්ව ගියත් බැඳීම් වලින් වෙන් නොවි ඔබ වටා ගැවසෙන සියලුම සාංශාරික නෑදෑයිනට මේ ධර්ම දානමය උතුම් පුණ්‍ය කර්මයෝ අනුමෝදන් විත්වායි කියලා සියලුම පුණ්‍යවන්තයෝ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා. සත්පුරුෂ පින්වත්නි දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින් කැමැති සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම පුණ්‍යවන්ත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ සංවිධානයේ සත්පුරුෂ කල්යාණ මිත්‍රේ සහෝදර සහෝදරියන් ඔබේ ආදරණීය මව්පියන් ඔබේ දූදරු පවුල් පරපුරේ සියල්ලෝම දෙවියෝ රකිත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝ නිවනින් සැනසෙත්වා ඒකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච සත්පුරුෂ පින්වත්නි මේ සංසාර ගමන අතිශයින්ම භයානකයි. ඔබ සසරින් එතර වෙන්නට ඕන. අද පුණ්‍යවන්ත ඔය ඇත්තෝ ආරාධනා කරලා ඔබ ශ්‍රවණය කරන්න කැමති වුණු ඒ දේවදූත සූත්‍රයෙන් පින්වත්නි අපි ධර්ම දේශනා පැවැත්වුවේ. සසර බය දකින්න සසරින් එතර වෙන්න අදිෂ්ඨාන කරගන්න දස කුසලී හැසිරෙන්න. මේ මනුස්ස ජීවිතේ අපට යන්න දෙන්න එපා. ඔය පුණ්‍යවන්ත සත්පුරුෂයෝ මේ උතුම් මනුස්ස ජීවිතයේදීම ලැබී හැකි උතුම් ප්‍රතිඵල ලබන්නට අදිෂ්ඨානශීලීව කටයුතු කරගන්න. මේ ධර්ම දානමේ උතුම් පුණ්‍ය කර්මයෝ ඔය සත්පුරුෂයිනට සසර දුක් නසා සසරින් එතරව නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා. පුණ්‍යවන්ත ඔය ඇත්තන්ට අද පින්වත්නි අපි මේ ධර්ම දේශනා පැවැත්වුවේ රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ පින්වන්ත මැතිතුන් එම පින්වන්ත සාන්තිරන්තුංග මැතිණිය පින්බර පුතණුවන් දියණියන් විසින් නිර්මාණය කරපු ඒ මිනිපුර අමාසාන්ති තපුවන ආරණ්‍ය සේනාසනයේ සිටයි. එම සත්පුරුෂයින්ට ඒ වාගේම පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයිනට ඔබ සැමට සසරින් එතරව නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ හේතු සම්පත්ම වේවා ඒකල නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද
අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා සත්පුරුෂ පින්වත්නි පින්බර ඔබට අපි ආශිර්වාද කරන්නේ සුඛ පුඤ්ඤ සූච්‍යෝ සංවිධානයේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ සියලු දෙනාටම මිනිපුර අමාසන් තපවනාරාණ සේනාසන නිර්මාණය කළ සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුන්ට සාන්තරන්තුංග මැතිණිය දියණියට පුතණුවන්ට ඒ වාගේම පුණ්‍යවන්ත ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු හැම දිනකටම තෙරුවන් සරණයි